අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී බෞද්ධ අපිට අද දවසේදී ඉතාමත්ම වටිනා දවසක්. ඒ කියන්නේ අද පොසොන් පුර පසළොස්වක පොහොය අද වගේ දවසක තමයි අපි සියලු දෙනාටම දුක නිවීමේ මඟ සසරෙන් මිදීමේ මඟ ඒ පණිවිඩය මේ ලෝකෙට එදා මිහිඳු මහරහතන් වහන්සේ අරගෙන ආවේ. එදා ඉඳලා තමයි අපිට ලෝකයේ තුල හොඳ නරක කියන්නේ මොකක්ද කියන කාරණාව තේරුම් ගැනීමටත් ඒ වගේම ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍ර සංසාර දුකෙන් අත මිදීම සඳහා ඒ ධර්මඥානය පහළ කරගන්නට අවස්ථාවක් සැලසුණි. ඉතින් අද වගේ දවසක ඒ මහෝත්තමයන් වහන්සේලා අපි කෙරෙහි ලබා දුන්නා වූ ඒ සද්ධර්මය අද අපේ ජීවිතයට ප්‍රතිපත්ති වශයෙන් එකතු කරගනිමින් ඒ මහෝත්තමයන් වහන්සේලාට ප්‍රතිපත්තියෙන් පූජා කරන්න හොඳ දවසක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද මේ දේශනාව තුළින් ඉතාමත්ම වටිනා මේ සියලු සසර දුක පෙනෙන මානයකදීම ගෙවා ගන්නට පුළුවන් බොහොම වටිනා දර්ශනාත්මක පැත්තක් මම කියලා දෙන්න උත්සාහවත් වෙනවා. හැබැයි මතක් කොට යුතුයි මුලින්ම ඒ කරුණු අතිශයම සියුම්. ඒ නිසා ඊ타මත්ම උවමනාවෙන් ඕනෑකමින් ඒ ටික ශ්‍රවණය කළ යුතුයි. ඊටත් ඉස්සෙල්ලා අපි නොයෙක් වැඩ කටයුතු වැඩ රාජකාරී කර කර ඉඳලානේ මේ බණ ටික අහන්න මෙතෙන්ට යමුනේ. ඒ අපේ මානසයේ යම් කිසි මානසික ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමට පහසු වීම පිණිස කෙටියෙන් පොඩි ජාතක කතාවකුත් කියලා අපේ තුලින් ජීවිතයට ඒ තුලිනුත් සංයමයක් අත්දැකීමක් ලබාගෙන ඊට පස්සේ අපි අර ධම් කරුණු ටික කතා කරමු. විශේෂයෙන්ම මම මේ වෙලාවේදී මට හිතුණා මේ හැම දිනකට මතක් කරන එක හොඳයි කියලා සසර ස්වභාවය පෙන්නන අසත්පුරුෂ ගති ලක්ෂණ අපි ගාව තබා නොගත යුතුයි. එසේ වුණොත් ඒකේ දුර්විපාක වැඩි බවත් පෙන්වන්නට සත්පුරුෂ ඇසුරු කරන්නට ඕනේ කියන කාරණාව මතක් කරන විදිහට පෙන්වලා තියෙන කතාවක්. පෙර බරණැස් නුවර කසී රාජ්‍යයේ වර්ධනය කරමින් බොහෝම ශාස්ත්‍රීයව කටයුතු කරන එක්තරා රජ කෙනෙක් හිටියා. ඒ රජුරු දවසක් තමන්ගේ මැති ඇමතිවරු පිරිවරාගෙන විනට යනකොට මගදී දැක්ක හරි පුදුම මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ මුළු ශරීරයම ඉතාමත් කුස වෙලා කළුවැල් පුරුකක් වගේ කෙට්ටු කුස ස්වභාවයට ගිහිල්ලා ඒ වගේම මුළු ශරීරෙම ශ්වේත වර්ණ වෙලා සුදු පාට වෙලා හැම තැනම සැරව ගෙඩි හැදිලා පුරලා පූයාව වැක්කිරෙනවා. ළඟ පාතක අහල පහලක කිසිම කෙනෙකුට ඉන්නවත් පුළුවන් කමක් නැහැ. මුළු ශරීරයම එකම කුණු ගොඩක් වගේ ඒ මිනිස්සයා කුණු වෙලා වැක්කිරෙනවා.
ඉතින් මේ රජුරු ඈත තියාම දැකලා ඉස්සෙල්ලා අහනවා උඹ මිනිස්සෙක්ද යක්ෂයෙක්ද? නුඹ වගේ කෙනෙක් මම මීට පෙර කවදාවත් දැකලා නැහැ. ඉතින් මෙසේ ඌ කෙටි මේ නුඹගේ වැදූ මවවත් උඹව තියාගන්න කැමති වෙන එකක් නෑ. ඒ තරම් නුඹ අප්‍රසන්න ස්වභාවයටපත් වෙලා. ඉතින් මේ ඌ ස්වභාවයකටපත් වෙන්න නුඹ මොන වගේ කර්මයක් අකුසලයක් කළාද කියලා අර රජ්ජුරුව අර මිනිස්යාගෙන් අහනවා. ඒ වෙලාවේදී රට කරවන්නා වූ දෙවියන් වහන්සේ මෝඩ වූ අනුවණු වූ අව්‍යක්ත වූ මාගේ අතින් ඉවසිය නොහැකි මහ බලවත් වරදක් වුණා. ඒකේ ප්‍රතිවිපාකයයි මට මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා කතාව කියනවා. මේ වගේ මහා ව්‍යසනයකට මුළු සමාජයම පිළිකුල් කරන ප්‍රතික්ෂේප කරන ස්වභාවයට තමන්ගේ ආත්ම භාවය වැටෙන්න හේතු වෙච්ච තමන් කළ කර්මය කියනවා. මීට පෙර මම මගේ ගව රැලක් නැති වෙලා ඒ ගවය හොයමින් මං කැලේට ගියා. කිසියම් හේකින් පාර හොයාගන්න බැරුව මම් මුලා වෙලා කැලේ ඇතුළට මම ගිහිල්ලා මිනිස්සු කිසි වෙලාවක යන්නේ නැති නොයෙක් සිව්පාව ඡණ්ඩ සත්තු ඉන්න හිමාලේ ඈතකට මම ගිහිල්ලා තිබුණා. ගිහිල්ලා වැටුණා. දින ගණනක් දින 6ක් විතර කන්න බොන්න නැතුව निराහාරවම ක්ලාන්ත ස්වභාවයෙන් හිටියේ මට ඉන්නකොට මම දැක්ක එක ගහක ගෙඩි පිරලා තියෙනවා. බඩගින්න අධික කමට බිම තියෙන ගෙඩියක් දෙකක් කෑවා. ඒක මට රුචි. ඊට පස්සේ ගහෙත් ගෙඩි ඉදිලා තියෙනවා. එයින් ඒ ගහ පිහිටලා තියෙන මහ විශාල ප්‍රපාතයක් අයිනේ. මහ විශාල වලක් ළඟ තමයි මේ පළතුරු ගහ තිබුණේ. ඉතින් මම බොහොම අමාරුවෙන් ඒකේ අත්තට නැගලා එක ගෙඩියක් කඩාගෙන කෑවා. කාලා දෙවෙනි ගෙඩිය කණ්ඩ අත දිගාරිනකොටම ඒ ගහේ අත්තක් කඩාගෙන මාවර ප්‍රපාතයට වලට වැටුණා. ඒකේ ජලය තිබුණ හින්දා මගේ අතපය කැඩුනේ නැහැ. මරුණෙත් නැහැ. මේ විදිහට යන්න විදිහක් නැතුව කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව අසරණව දින 10ක් මම හිටියා මේ වල ඇතුළේ. ඒ වෙලාවේදී ඒ කැලේ මේ අත ඇවිදින මහා විශාල වඳුරු රජෙක් මාව දැකලා මා කෙරෙහි අනුකම්පාවෙන් නුඹ බය වෙන්න එපා මම නුඹව කොහොම හරි කුඩට ගන්නම් කියලා විශාල වැලක් ගෙනල්ලා මේ වලට පැනලා මගේ බෙල්ල හොඳට අල්ලගන්න කියලා ඒ වඳුරට පුළුවන් හැකි හැම වෙරක්ම දාලා යොදලා මාවත් අරගෙන වලෙන් උඩට පැන්නා. ඒ වෙච්ච මහන්සිය කොච්චරද කියනවා නම් ඒ වඳුරු රජාට ක්ලාන්ත ස්වභාවයක් ඇති වුණා. ක්ලාන්ත ස්වභාවයක් ඇති වෙලා මට කිව්වා මොහොතකදී පින්වත මට අමාරු වෙහසයි මම මොහොතක් සැතපෙනවා. එතෙක් මාව රකින්න මේ කැලේ කොටි ව්‍යාග්‍රෝ වාගේ සත්තු ඉන්නවා. ඒ අය මාව ප්‍රමාදය වෙච්ච නින්දට වැටුණු මාව කන්න පුළුවන්. ඒ නිසා මාව මොහොතක් බලාගන්න කියලා වඳුරු රජා ඒ මිනිස්යාගේ උඩුක්කුවේම හිත තියාගෙන නිදාගත්තා. ඒ වෙලාවේදී මට දින ගණනක් කන්න නැතුව බඩගින්නේ හිටියේ. මට හිතුණා කොටි ව්‍යාග්‍රෝ නෙමෙයි මේ වඳුරු මස් මිනිස්සුත් කනවා. මට දැන් හොඳටම බඩගිනි. මේ සතාගේ මරලා මස් කෑවොත් බඩගින්නක් නැති වෙනවා. මට මාර්ග උපකරණයක් හැටියට මගටත් ගෙනියන්න පුළුවන්. ඒ නිසා මූව මම මරාගෙන කන්න ඕනේ කියලා ඒ ඔඩොක්කුවේ නිදාගෙන ඉන්න වඳුරට ළඟ තියෙන ගලක් අරගෙන මම හයියෙන් ඔළුවට ගැහුවා.
දින ගානක් ආහාරයක් නැතුව निराහාරව හිටපු මගේ ශක්තිය දුර්වල නිසා ගලේ පහර හරියට වැදුන්නේ නැහැ. ඒ ශනේම මේ වඳුරු රජුරෝ නැගිටලා අතින් ලේ පිය දාලා ඇස්වල කඳුළු පිරි මොහොනේ මේ නරාවලෙන් ගොඩ අරගෙන නුඹට ජීවිත දාණය දුන්නු මට නුඹ මෙහෙම කළා නේද නුඹ වගේ අසත්පුරුෂ කෙනෙක් තව නැහැ. අනේ මේකේ පාපේ ඒත් උඹ කරා නම් කවදාවත් එන්න එපා. උඹට යහපතක්ම වේවා. ඒත් උඹලා වගේ අය මම ඇසුරු කරන්නේ නැහැ. මම ගහෙන් ගහට පැන පැන ගිහිල්ලා උඹට පාර පෙන්නන්නම්. මෙන්න මේ පාරේ නිරුපද්‍රිතව උඹ ඵලයන් කියලා ඒ සතා මට පෙන්වුවා. ඒ සතා පෙන්වපු මාර්ගය ඔස්සේ මම මනුස්ස පතේකට ආවා. මනුස්ස පතේකට ඇවිල්ලා නුබෝ කලකින්ම මගේ මුළු ශරීරේම මහ විශාල දාහයක් ඇති වුණා. හරි තිබහක් ඇති වුණා. ඒ තිබහට මම පැන් බොණ්ඩ කියලා යම්ම තැනකට ගියොත් මට ඒ පැන් ටික ලේසරව වෙනවා. මම ජීවත් වෙද්දිම ප්‍රේතෙක් වුණා. ඒ සත්පුරුෂ කම කරපු ඒ වඳුරට මා විසින් කළ අසත්පුරුෂකමේ ප්‍රතිවිපාකයි දෙවියන් වහන්සේ මෙසේ උනේ. දෙවියන් වහන්සේ මේ ලෝකෙට මම මතක් කරනවා කිසිම වෙලාවක සත්පුරුෂයන්ට අසත්පුරුෂකමක් කරන්න එපා. තමන්ට උපකාර කළ අයට ඒක මහ විශාල බලගත් අකුසලයක් කියලා මතක් කළා. ඒ වගේම මට මතකයි විදුර ජාතකයේදී පෙන්නනවා හෙවණට හිටිය ගහක කොළයක් කැඩුවොත් ඒක එක්තරා මට්ටමක අසත්පුරුෂකමක් කියලා. ඉතින් මේ පින්වත් හැමදෙනාටම මතක් කරන්නේ අපි හැමදෙනාම භවයේ නැමැති එකම සිරගයක් ඇතුළේ ඉන්නේ. මේ සිරගේ ඇතුලේ බේරලා යන්න විදියක් නැතුව එහාට පනින්නේ මෙහාට පනින්නේ. ඒ හිරගේ ඇතුලේ ඉන්න අපේ යැපීමට පැවැත්මට තියෙන්නේ කර්මය නැමැති බීජ. කර්ම කිසි වෙලාවක බොල් නැහැ හිස් නැහැ. ඒ නිසා මේ සසර පුරාවටම මිත්‍රද්‍රෝහිකම තරම් බලවත් පාප කර්මයක් අකුසල කර්මයක් තව නැති වෙන නිසා මේ පින්වත් සියලු දෙනාම ජීවිතේ පුරාවටම සත්පුරුෂ කමින්ම කටයුතු කරන්ඩ මෛත්‍රී සහගතවම කටයුතු කරන්ට තමන්ට යම් අකටයුත්තක් අවැඩක් කෙනෙක් කළොත් එයා කෙරෙහිව ද්වේෂසිත මාත්‍රයක්වත් ඇති නොකොට මෛත්‍රී සහගතවම සිතින් කටයුතු කරන්ට හැම දිනම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒකම අද දවසේදී මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ මේට පිළින් මම කලින් මම දේශනා කළා තී ඊටමත් වටිනා දර්ශනාත්මක පැත්තක් තියෙන අපේ ජීවිතයේ දුක නිවා ගන්නට පුළුවන් සසර ගෙවා ගන්නට පුළුවන් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් සූත්‍රයක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩයේ තියෙන කිංසුකෝපම කියලා සූත්‍රය. කිංසුක කියලා කියන්නේ මේ කෑල ගහට නම. වැටෙනවා හරියම. මේ කිංසුක කියන්නේ කෑල ගහට තව නම. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවෙච්ච සිද්ධියක් මුල් කරගෙන තමයි මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කාලේ හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තව භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහන ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද? දැකීම පිරිසිදු වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් යම් කිසි කෙනෙක් දැක්කොත් එපමණකින්ම දර්ශන විසුද්ධිය පහළ වෙනවා. එතන දිට්ඨි සම්පන්න වෙනවා.
ඒ භික්ෂුවගේ පැන විසඳීමෙන් සතුටු නොවුණු මේ භික්ෂුව තවත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා අහනවා එවත්නි භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. ඒ වෙලාවේදී ඒ භික්ෂුව කියනවා යම් කිසි වෙලාවකදී මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් එපමණකින් භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය ඇති වෙනවා දැකීම පිළිසිදුයි. ඒ පැන විසඳුමුණුත් සතුටු නොවුණු මේ භික්ෂුන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහනවා එවත් මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වේද? ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා සතර මහා ධාතුන්ගේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් දැක්වූ දර්ශන විසුද්ධිය ඇති වෙනවා. එපමණකිනුත් සතුටු නොවි තවත් භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා අහනවා. ඒ අහනකොට ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනවා කියලා යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඇති වෙන හැම ධර්මතාවයක්ම නැති වෙනවා කියලා දැක්කොත් මෙපමණකින් දර්ශන විසුද්ධිය කියලා ඒ භික්ෂුව ප්‍රකාශ කළාම එපමණකුණු සත්‍ය වෙන්නේ නැතුව මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කරන ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මට ප්‍රශ්නයක් ඇති වුණා භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් ඇති වෙනවද කියලා. ඒ අනුව මම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගියාම මෙහෙම කිව්වා. තව කෙනෙක් ළඟට ගියාම මෙහෙම කිව්වා කිය පිළිවෙලින් ඒ කාරණා ටික මතක් කළා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ උපමාවක් කරනවා. මහාන කෑල ගහක් දැකලා නැති පුරුෂයෙක් තව කෙනෙක්ගෙන් අහනවා කෑල ගස කෙබඳුද කියලා. ඒ පුරුෂයා කියනවා දාගිය කණුවක් වගේ කියලා. දාගිය කියන්නේ පිච්චිච්ච කොටයක් වගේ කෑල ගහ කියන එක. එපමණකින් සතුටු නොවි තව කෙනෙක්ගෙන් අහනවා. එයා කියනවා ලෙහෙවන් ලේ පහට මස්ස දැල්ලක් වගේ එකක් කෑල ගහක් කියලා. එපමණකින් සතුටු නොවි තව කෙනෙක්ගෙන් අහනවා. පැසුණු කරල් ඇති ඝනව වැඩුණු මහ විශාල ගහක් කෑල ගහ කියන්නේ කියලා ඒ පුරුෂයා මතක් කරනවා. එපමණකින් සතුටු නොවි තව කෙනෙක්ගෙන් අහනවා. මහ විශාල හෙවණ තියෙන අතුපතර විහිදීගේ නුග ගහක් බඳු එකක් කෑල ගහ කියලා අර පුරුෂයා කියනවා. මහණෙනි මෙතනදී යම් කලක පිච්චිච්ච කණුවක් වගේ කියලා කියනකොට කෑල ගහ ඒ කාලෙදී ඒ ස්වභාවය. මොකද හේන් කොටලා ගිනි තියලා පුච්චන කාලෙදී ගස් ඔක්කොම පිච්චිලා යනවා. ඉතින් හේනක ඒ වගේ කෑල ගහක් තිබුණොත් ඒ වගේ කෑල ගහ දැකපු මිනිස්සෙක්ගෙන් අහුවාම එයා කියේ පිච්චිච්ච කණුවක් වගේ කියලා. ඊට පස්සේ වැස්ස වහලා ටික කලක් යනකොට රතු පාටට දළු ඇවිල්ලා මුළු ගහම දළු දානකොට හරි ලස්සනයි. ඒ කාලෙදි කෙනෙක් කෑල ගහ දැක්කහම දැකලා තිබුණා නම් කෑල ගහ මොන වගේද කියනකොට එයා කියන්නේ එයා දැකපු අත්දැකීම. ඊට පස්සේ මේක හොඳට වැඩිලා කරල්ලාපු කෑල ගහක් දැක්කපු කෙනෙක් ගත්තාම එයා කියන්නේ කෑල ගහ එයා දැකපු ආකාරය. මේ වගේ කෙනා දකින ආකාරයට ප්‍රකාශ කරනවා. එතකොට ඒ ගහ ඉබඳු. ඒ වගේ මේ ශාසනයේ කෙනා දන්න විදිහට කෙනා දකින විදිහට තම තමන්ගේ අත්දැකීමයි ප්‍රකාශ කළේ කියලා මතක් කළා. මතක් කරලා භාග්‍යවතුන් වහන්සේ දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න ලෝකයේ දර්ශන විසුද්ධිය ඇති කරගන්න පහසු වීම සඳහා උපමාවක් දේශනා කරනවා.
ඒ උපමානුසාරයෙන් උපමෙයෙන් අර්ථ වශයෙන් මේ දර්ශන විසුද්ධිය ඇති කරගන්න ආකාරය පෙන්වනවා. ඒ තමයි එක්තරා රජ කෙනෙකුට එක්තරා රාජ්‍යයක් තියෙනවා හොඳට පවුරු පදනම් ඇති. ඒ කියන්නේ වටේ දියාගල් මඩාගල් හදලා හාත්පස මීයකුට බල්ලෙකුට රිංගන්න බැරි විදිහට මහා ප්‍රාකාරයන් හදලා දොරටු 6ක් විතරක් තියෙන නගරයක් තියෙනවා. එතකොට මේ නුවර දොරටු 6ක් තියෙනවා. ඒ දොරටු 6 දන්න හඳුනන අය හැතුල් කරන නොදන්න නොහඳුනන සැක සහිත අය ඇතුළට නොගන්න දක්ෂ දොරටුපාලයේ ඉන්නවා. උතුරු දිශාවේ දොරටුවෙන් පණිවිඩකරුවෝ දෙන්නෙක් ඇවිල්ලා අහනවා මේ නුවර නගර හිමියා කොහෙද? මැද සිව්මන්සලේ ඉන්නේ කියලා. දොරටුපාලයාගෙන් අහලා නගර හිමියට ආපු පණිවිඩේ පවර්ලා දීලා ආපු මාර්ගෙම ආපු ගේට්ටුවෙම ආපහු යනවා. ඒ වගේ දකුණු දිග්ගෙනුයි මේ වගේ හතර දිශාවෙන්ම දොරටුපාලුව ඇවිල්ලා නගර හිමියට ඌ පරිදි වචනේ පවර්ලා දීලා ආපු දොරටුවෙම යනවා. එතකොට මෙන්න මේ උපමාව තථාගතයන් වහන්සේ පෙන්නලා එකට උපමේය වශයෙන් පෙන්නනවා මහණෙනි නුවර යනු මව්පියන්ගේ ලේ ධාතුවෙන් හැදුණු කන බොන ආහාර පානයන්ගෙන් යැපෙන සතර මහා ධාතු මේ කයට නමක්. හොඳ ප්‍රාකාර සහිත නුවර යනු මේ කයට නමක්. ඒකේ දොරටු 6 කියලා කිව්වේ ආධ්‍යාත්මික ආයතන 6ට. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන 6ට. දොරටුපාලයා කියලා කිව්වේ සිහියට හොඳ සිහියට නමක්. සිහියට නමක්. එතකොට ශීඝ්‍ර දූත යුගල කියන්නේ පණිවිඩකරුවෝ දෙන්න කියන්නේ සමත විදර්ශනා ධර්මයන්ට නමක්. ඌ පරිදි වචනය පවර්ලා දෙනවා කියලා කියන්නේ නිවනට නමක්. ආමගින්ම යනවා කියලා කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයට නමක්. කියලා තථාගතයන් වහන්සේ මේ උපමාවට උපමේය වශයෙන් ආධ්‍යාත්මික මේ කය ඇසුරු කරගෙන දර්ශන විසුද්ධිය ළඟා කරගන්න ආකාරය ගැන පෙන්නලා තියෙනවා. ඒ තුල තියෙන කරුණු කාරණා කැටි කළා මම ඕගොල්ලන්ට ඒ අර්ථය පිරෙන විදිහට වෙන පැත්තකින් ඕගොල්ලන්ට මේ කාරණාව පැහැදිලි කරනවා. ඌ පරිදි වචනය පවර්ලා ආමගින්ම යනවා කියන තැනින් තමයි ඌ පරිදි කියලා කියන්නේ නිවන. ආමගින්ම යනවා කියන එක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඌ පරිදි වචනය පවර්ලා දීලා ආමගින්ම යනවා කියන ධර්මතාවය මතයි දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ කාරණාව මම මෙතන ඉඳලා ටිකක් පැහැදිලි කරලා දෙන්න හදනවා උත්සාහවත් වෙනවා පටිච්චසමුපාද ධර්මතාවය හරහා මෙන්න මෙතන ඉඳලා හැමදේනාම බොහෝම හොඳට බොහෝම වමනාවෙන් ඊතා තීව්‍ර වූ සිහියක් මේ සඳහා යොමු කළා ශ්‍රවණය කරන්නට ඒක ඔබට මහත් ලාභයක් කියලා තේරෙනවා. මගේ ජීවිතයට අතිශයම සුවදායක වෙච්ච ජීවිතයට පුදුමාකාර නිවීමක් ලබා දුන්නු මේ ධර්මතාවය උගලන්ට කියලා දෙන්න ඕනේ කියලා මට හිතුණා.
මා තුළ කොච්චර ධර්මයක් වැඩිලා තියෙනවද කියන එක මට හොඳට තේරුම් ගන්න බලා ගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් මේ සැනසෙල්ල මේ නිවීම අනිත් ලෝකෙටත් ලැබෙනවා නම් කොච්චර වටිනවද කියන කාරණාව නිසායි අද මේ ටික මම මේ කියලා දෙන්න හදන්නේ. එතනදී මෙන්න මේ කාරණා ටික හොඳට සිහියට තබා ගන්නට ඕන. අපි හැමෝම පටිච්ච සමුපාද ධර්මයේ දන්නවා. කියලා දහම හොඳට කතා කරලා තියෙන්නේ. එතනදී අපි මේ දැනගෙන ඉන්න ආකාරවලට වඩා මේ පටිච්ච සමුපාද સિદ્ધාන්තය කියන්නේ පිට වෙනම තියෙන අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියලා උඩට පහළට මෙනෙහි කරන්ද කළ යුතු ධර්මතාවයක් විතරක් එහෙම නෙමෙයි. ඔබෙත් මගෙත් ලෝකය ඔබෙත් මගේ ජීවිතය හැදුනේ කොහොමද ඒක පවතින්නේ කොහොමද කියන ධර්මතාවය පෙන්නනවා. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්නනවා පෙර අවිද්‍යා කර්ම කියන ධර්මතා දෙක නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ විපාක ස්කන්ධ දෙකට තමයි විපාක නාම රූප දෙක කියලා කියන්නේ. එතන යම් විඥානයක් තියෙනම් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා මේ විඥාන හයෙන්ම කිසිම වෙලාවක දැනගැනීමේ හැකියාවක් ලක්ෂණයක් නැහැ. චක්කු විඥානයේ රූප පෙන්වන දර්ශන කෘත්‍ය නිර්මාණය කිරීම, සෝත විඥානයේ ශබ්ද ඇහිීමේ ශ්‍රවණ කෘත්‍ය නිර්මාණය කිරීම කියන කාරණාවට වැය වෙලා නිසා ඒකට පෙන්වනවා පස්ස සම්පයුක්තයි කිය. මම එච්චර කියන දෙක තෝරලට ගොඩක් ගැඹුරුයි. කෙටියෙන් ගත්තාම මේ විපාක ස්කන්ධ ටික කියන්නේ සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි හේතුඵල ධර්මෙන් හටගත් ධර්මතාවය. රූපයක් තියෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූප. ඒ රූපය හා බැඳී පවතින යම් චිත්තජයසික ටිකක් තියෙනම් අවිද්‍යා කර්ම කියන හේතුයෙන් හටගත්ත අරමුණු දැනගන්න පුළුවන් විඥාන මාත්‍රය. එතකොට මේ ස්පර්ශ ආයතන හයේ එකින් එකට දන්නේ නැති වුණාට කමක් නැහැ. මෙන්න මේ ස්වභාවය ඕගොල්ලෝ තේරුම් ගන්නට ඕනේ. ඒ තමයි මම මේට පෙරත් මතක් කළා තී අනිමිත්ත අප්පනිහිත ශුන්්‍යත ලක්ෂණ ටිකක් තියෙයි මෙන්න මේ ටිකේ. කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටිකක් තියෙයි. ඒකේ ප්‍රතිඵලය තමයි අපිට අනිමිත්ත ශුන්්‍යත අප්පනිහිත කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ කිසිම දවසක පෙනෙන රූපේ ඇහෙන සද්දේ ගඳ සුවඳ මේ කිසිම තැනක සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මය හෝ ආත්මනීය ධර්මතාවයක් ඔය ආයතන හය ඇතුලේ නැහැ. ඒ වගේම මොන්නම විදිහකවත් වටිනා හෝ නොවටිනා හෝ කමක් ඔය ආයතන හය ඇතුලේ නැහැ. කිසිම හොඳක්වත් නරකක්වත් අපි කෙටියෙන් මතක් කළොත් මම තේරෙන විදිහට වෙනද කියලා තියෙනවා වගේ නොදන්නා භාෂාවකින් කෙනෙක් මොනවා හරි කිව්වොත් අපිට ඒ ශබ්දයෙන් හොඳක්වත් නරකක්වත් ලැබෙන්නේ නැහැ. ලාභයක්වත්
අලාභයක්වත් යසසක්වත් අයසක්වත් නින්දාවක්වත් ප්‍රශංසාවක්වත් සැපක්වත් දුකක්වත් ලැබෙන්නේ නැහැ. හිස් වූ ආයතනයක්, හිස් වූ ගයක්, ශබ්ද මාත්‍රයක් විතරයි. අන්න ඒ ලක්ෂණය අනිත් ආයතන 6ටම ආදේශ කරගන්න මෙන්න මේ පෙනෙන ඇහෙන මට්ටම් වල තිබුණේ ඕක. හරි. ඊට පස්සේ මේ වගේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් හෝ වටිනා නොවටිනා කමකින් තොර රූපයක් ඔබට පෙනෙනකොට අපිට පෙනෙනකොට ඒ පෙනෙන දෙයට අපි කෙලස් ටිකක් එකතු කරනවා. කෙලස් ටිකක් එකතු වෙනවා. ඒ පෙනෙන සිද්ධි ආරම්භය තණ්හා වශයෙන්, උපාදාන වශයෙන් සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා පෙනෙන දෙයට අපි හිතනවා. පෙනෙන දෙයට අපිට හිතෙනවා. හිතුණු ගමම්ම වෙන්නේ මොකද්ද? මේ පෙනුණු රූපය විඥාන ටිතියක් වෙනවා. විඥානයේ පැවැත්මට හේතුවක් වෙනවා. ඊට පස්සේ ඒ ඇහැ වෙන් වුණා, රූපේ වෙන් වුණා, ඒ චක්කු විඥාන නිරුද්ධ වුණා, ඉතුරු නැතුවම නැති වුණත් ඒ රූපේ සිහි කර හිතට පවතින්න පුළුවන්. ඒකයි විඥාන ටිතියක් කියන්නේ. රූපේ විඥාන ටිතියක් කියන්නේ ඒ රූපේ විඥානීය පැවැත්මට හේතුවක් වුණා. දැන් ඒ අරමුණ හිතට ඒ දැකපු රූපේ සිහි කර හිතට එන්න පුළුවන්. අන්නේ තැනට තමයි භවය කියලා කියන්නේ. භවය කියලා කියන්නේ අන්නේ ටිකට. දැන් මට දැකපු දේ සිහි කරන්න පුළුවන්. එහෙම සිහි කරනකොටත් ඒ සිහි කරන්නට ඒ කියන්නේ භවය හදන තැන දක්වා විතරයි විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වෙච්ච ගමන්ම භවය හැදෙනවා. අර સિદ્ધාන්තය අතහැරෙනවා. ඔය විදිහට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මනස කියන ආයතන 6 හරහම අනාත්ම ස්කන්ධ ටික එනවා. ආත්ම වශයෙන් හිතුවහම ඒ අරමුණ ආත්ම වශයෙන් සිහි කරන්න පුළුවන් අත්දැකීමක් හිතට තබලා අර අරමුණු අතහැරෙනවා. දැන් ඔබෙත් මගේ ජීවිතය කියලා කියන්නේ පටිච්ච සමුපාදේ භවය කියන තැන. අපි ඔක්කොමලා භව දුකක් විඳින අය. භවය කියන තැන තමයි. එතකොට භවපච්චයා ජාති කියලා කියන්නේ ජාති කියනකොට හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරි අමුතු ගැඹුරු දර්ශනයක්. තේසං සත්තානං තම්හි සත්ත නිකායේ ජාති. හැබැයි භවපච්චය ජාති. භවය නිසා ඇති උනේ මොකද්ද? ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායේ ජාති. ඒකේ හරි වටිනා, හරි පුදුම, හරි ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ජාති කියනකොට ඒ සත්ත්වනිකාය ජාති කියනකොට මිනිස්සුયો ඉන්නවා, ඉන්න මිනිස්සුયો අතර අපි ඉපදෙනවා කියලා. දෙවියෝ ඉන්නවා, ඉන්න දෙවියෝ අතර අපි ඉපදෙනවා කියලා. බ්‍රහ්මයෝ ඉන්නවා, බ්‍රහ්මයෝ අතර අපි ඉපදෙනවා කියලා. එහෙම අපේ ඉපදීම ගැන නෙමෙයි මේකෙන් පෙන්වන්නේ. ඒ සත්වයන්ගේ සත්ත්වනිකාය ජාති. තේසං සත්තානං කියන බහුවචන. ඒ සත්වයන්ගේ සත්ත්වනිකායේ ජාති. සත්ත්වනිකායේ ජාති. ඒ කියන්නේ මමත් ඇතුළත්ව තව මිනිස්සුયો හැදුන හැටි කියන්නේ මගේ අම්මා තාත්තා අයියා නංගි මල්ලි සහෝදරයෝ දායකයෝ යාළුවෝ මිත්‍රයෝ කියලා ඒ මේ සත්ත්වනිකාය මට හැදුන හැටි භවපච්චය ජාති භවයෙන් නිසයි මට ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනිලා ඒක අතහැරිලා නමුත් ඔබට ඒක භව වෙලා විඥානයේ පැවැත්මට හේතුවක් වෙලා කනට ශබ්දයක් ඇහිලා ඒක ඔබේ විඥානයේ පැවැත්මට හේතුවක් වෙලා අර સિદ્ધාන්තය අතහැරලා. දැන් ඔබට අහපු, බලපු, දැකපු හැම දෙයක්ම එකතු වෙලා නිසා තමනුත් තමන්ගේ වර්ගයත් හැදිලා තී භවපච්චය ජාති කියලා කියන්නේ.
ඊට පස්සේ ජරා කියන්නේ ඒ සත්ව නිකායේ ජරා. දැන් තමන් ඇතුළු තමන්ගේ ඥාතීන් හිතේසින් යසල්වාසීන් ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන දුක විඳින්න වෙනවා. මහලු වෙන දුක විඳින්න වෙනවා. මරණයටපත් වෙච්ච දුක විඳින්න වෙනවා. මේ ඔක්කොම දුකට හේතුව ජාතිය නිසා. ජාතිය ඇති වුනේ භවය නිසා. කෙටියෙන් ගත්තාම ඔබට කුඩා කාලේ ඉඳලා තාම ඉස්කෝලේ ගිය කාලේ ඉඳලා ඒ સિદ્ધාන්තයන් එකින් එක සිහි කරන්න පුළුවන්. විඥාන ටිතියක් කියලා කියන්නේ හිතේ පැවැත්මට ඒ නිමිති එතන හිතේ පැවැත්මට අවස්ථාව හදලා දීලා ඒ ධර්මතා නිරුද්ධ වෙලා. දැන් මේ විඥානයේ කොච්චර දක්ෂද කියනවනම් මුළු ලෝකයක්ම මවපු මැවුම් කරවේ. ඒ කියන්නේ දැන් කාම භූමිය, කාම භවය ඇතිලා. දැන් ඔබට ඔතනින් හැම වෙලාවෙම එක දේවල් එක කෙනා සිහි කළා දෙනවා. අම්මා කියලා මතක් වෙයි, තාත්තා කියලා මතක් වෙයි, අයියා කියලා මතක් වෙයි, නංගි කියලා මතක් වෙයි, හොඳ මතක් වෙයි, නරක මතක් වෙයි. ඒ උපදින හැම අරමුණක්ම භවපච්චය ජාති. ඔබට මේ භවපච්චය ජාති භව වෙලා තියෙන දෙයක් සිහි වෙනවා නේද කියන එක පෙන්නගන්න බැරි වුණොත් ඔබ හිතාගෙන ඉන්නේ දකින සිද්ධිය සිහි වෙනවා කියලා. නමුත් ඒකට වඩා මම හොඳ කරුණු ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. මෙතනදී පටිච්ච සමුප්පාද සිද්ධියේදී අපි හැමදෙනාගේම නවාතැන, අපි හැමදෙනාගේම ජීවිතය අපිට අයිති තැන කොතනද කියලා ගත්තොත් භවය කියන තැන ගන්න. අපි ඔක්කොමල තුන් භවය ඇතුළේ මෙතන කාම භවය ඇතුළේ. එතකොට ඒක ඇතුලේ තමයි මට මේ සත්ව වර්ගයාගේ ජාතිය මමත් ඇතුළත්ව මගේ නෑදෑයෝ සහෝදරයෝ යාළුවෝ මිත්‍රයෝ හිතේසී අහිතේසී කියලා යම්තා පිරිසක් තියෙන මේ ඔක්කොම ටික ඉන්නේ. ඒ වගේම දෙවියන්ට දෙවියෝ හැදෙන්නේ, බ්‍රහ්මයන්ට බ්‍රහ්මයෝ හැදෙන්නේ, නිර්සත්ත්වයන්ට නිර්සත්ත්වයෝ හැදෙන්නේ ඔය විදිහටමයි. ඒ සත්ව නිකායේ ජාතිය ඇති වෙන්නේ ওই විදිහට. ඒ නිසා දැන් ඉතින් අපි හැම කෙනාටම ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් අඩු නැහැ. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින්න පුළුවන්. මෙතනදී මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න තියෙන්නේ එකම එක පොයින්ට් එකක් අවස්ථාවක් විතරයි අපිට. ඔය මොන්න තරම් ධර්මතා අපි ඉගෙන ගත්තත් අන්තිමට අපිට භව නිරෝධය නිවනයි කියන තැනට තමයි එන්න වෙන්නේ. ওই භවය කියන තැන තමයි භවය කියනකොට හොඳට මතක තබා ගන්න මේ භවය කියන එක ස්පර්ශ ආයතන 6ට අයිති සිද්ධියක් නෙමෙයි. ස්පර්ශ ආයතන 6 අධ්‍යක්ීම විඥාන ටිතියක් වෙච්ච. ඔගොල්ලෝ සංයුත්ත නිකායේ චේතනා සූත්‍රය කියවල ඇති සමහර. ඒ චේතනා සූත්‍රයේ තියෙනවා අරමුණකට හිතුවත් කල්පනා කෙරුවත් විඥානේ පිහිටනවා. නොහිතුවත් කල්පනා නොකලත් අනුසය වශයෙන් පිහිටියත් තිබුණත් විඥානේ පිහිටන තැනක් වෙනවා. මේක කිව්වහම ඔබට යම් ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ಜಾති වෙන්නේ කොහොමද? ඒ සත්ත්වනිකායේ නාම රූපයන්ට බැස ගැනීම කරන්නේ කියලා තියෙන දේවල් නිසා ඒ ඔක්කොම මෙතෙන්ට ගැලපෙනවා. නමුත් මේ ඔක්කොම පැහැදිලි කරන්න එකින් එක මට කාලෙ මදි වෙලා මදි. ඉදිරියේදී මෙච්චර මම කලින් මේක කියන්න බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මේකට හොඳට මේ දර්ශනය පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන නමුත් ඉදිරියේදී ඒක ලැබෙයි. එතෙක් අද හිතුණා මට මේ දර්ශනය තුලින් පුදුමාකාර සැනසෙල්ලක් හම්බ වෙනවා. ඒ කියන්නේ
භවය නිසායි අපි හැම අරමුණක්ම සිහි කර මේ ජීවත් වෙන්නේ අපේම මනස තුලයි සැරිසරන්නේ කියලා. එහෙම සිහි කරනකොටත් මේ අත්දැකීම ලබා දුන්නු ආයතන නිරුද්ධයි කියලා සායත නිරෝධය දකිනකොට හිතට ඇතිවෙන ප්‍රීතිය සහ ඒ නිවීම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. අන්න ඒ නිසායි ඒක මට හිතුනේ පෙන්වන්න. එතකොට අපිට ඉදිරියේදී ප්‍රශ්න ගැටළු ටික විසඳ ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ කාරණා ටික හොඳට මතක තියාගන්න ඕනේ. මොකද්ද? පටිච්ච සමුපාදේ භවය කියපු තැන තමයි අපේ ජීවිතය. ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලා මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා ඇති බවට හම්බ වෙන වටපිටාව. ඒක විඥානයේ පැවැත්මට හැම අපි කියමු ටීවී එකේ තියෙන රූපයක් අපි බැලුවා. ඒකට මොනවා හරි කෙලස් ටිකක් එකතු අඩුම ගානේ කිසි විස්තරයක් නැත්නම් ඒ රූපයේ ඇත්ත ස්වභාවය නොදන්නා අවිද්‍යාව තිබුණත් ඇති. ඒ අරමුණ අපි කියමු මේ ඩිස්ප්ලේ එකේ වෙන රූපයක් එනකොට අර රූපේ ඉතුරුවක් නැතුවම නැති වෙලා. නමුත් මගේ හිත කියන එක පවතින ඒ රූපේ ඒ දැකීම මාත්‍රය ඇති. ඒක සිහි කර කර හිතට ඉන්න පුළුවන්. අන්න ඒ වගේයි භවය කියන තැන. භවය කියනකොට මේ ආයතන 6 හරහා ලබා දුන්නු නිමිති ටිකේ අත්දැකීම තමයි භවය කියලා කියන්නේ. ඒ ටිකේ තමයි අපිට ජරා මරණ දුක් ඇති වෙන්න පුළුවන් ලෝකයක් ගොඩ නැගිලා තියෙන්නේ. ලෝකයක් ගොඩ නැගෙන්නේ හැදිලා තියෙන්නේ. මේ භවය කියන තැන ස්පර්ශ ආයතන විපාක ස්පර්ශ ආයතන 6ට අයිති සිද්ධාන්තයක් නෙමෙයි. විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කළා හදාගත්ත කෙලස් ටික නිසා හදාගත්ත විපාකයක් භවය කියන එක. එතකොට ඔය නිසා තමයි අපි භව දුකක් විඳිනවා කියලා කියන්නේ. මෙන්න මේ භව නිරෝධය පිණිස අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඌ වචනය ඌ පරිදි වචනය පවර්ලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ආමගින් ආපහු ගියොත්. මෙන්න මේක හොඳට මතක තබා ගන්න. මොකද්ද අපිට දර්ශන විසුද්ධියක් ඇති කරගන්න, ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න නිවන් දකින්න ඌ පරිදි වචනේ පවරලා දෙනවා කියන්නේ නිවන. ඒ නිවන නගර හිමියට නිවනේ පණිවිඩය අපිට පවරලා දෙන්න පුළුවන්. ඒක ලැබෙන්නේ අපිට ආමගින් ආපහු ගියොත් විතරයි. ආපු දොරටුවෙන්ම අපි ආපහු යන්න ඕන. අන්න එතකොටයි අපිට ඌ පරිදි නිවනේ පණිවිඩය හම්බ වෙන්නේ. හරි. ඒක කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. පින්වත් ඔබට හිතන්න පුළුවන් ඕනම දෙයක්. අපි කියමු අපේ දැන් ළඟ පහතක නැහැ. හැබැයි ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් සිහි වුණා කියන්නේ. සිහි කරනකොටම අපිට කරුණු දෙකක් තියෙයි පෙන්වන්න අපේ මනසට. එකක් තමයි භවපච්චය ජාති නේද මේ සිහි කරගත්ත එක ඇති උනේ භවය නිසා නේද? ඒ කියන්නේ විඥාන ටිතිය නිසා නේද කියලා පෙන්විය යුතුයි. එහෙම පෙන්වන්න බැරි වුණොත් ඔබව ඉබේම ස්පර්ශ ආයතන පැත්තට නැඹුරු කරනවා බාහිර හිටපු යාළුවයි සිහි වෙන්නේ කියලා. ඔබට මනසේ සිතේ අත්දැකීමම මේ සිතින් සිහි කරනවා නේද මේක විඥාන ටිතියක් නේද කියලා මේ භවපච්චය ජාති භවය නිසා මේ සිහි වුණා නේද භවය සිහි කරගත්තා නේද කියලා පෙන්විය යුතුයි. එහෙම පෙන්වන්න බැරි වුණොත් කෙලින්ම
අර විපාක නාම රූප දෙක තිබ්බ තැනට හිත දැස ගන්නවා. එතකොට ඇත්තම වෙනවා. ඒකයි ඔක්කාන්ති නාම රූපං කියන්නේ. ඔක්කාන්ති නාම රූපං වුණොත් ඇත්තම වෙනවා. එතකොට හිතපු යාළුවා වෙනවා. එතකොට තමයි දුක එන්නේ. ඇත්තම වෙන්නේ. අම්මා සිහි කරුණා කියන්නකො. මේ භවය නිසා ජාතිය නේද කියලා ඔබට සිහි කරගන්න බැරි වුණොත් ඔබට ඉතුරු වෙන්නේ එක දෙයයි. මොකද්ද? දැකපු අවස්ථාවේ හිතපු කෙනා සිහි වෙනවා කියලා ඔබේ මේ විඥානයේ නාම රූපයට බැස ගන්නවා. ඒ කියන්නේ දැකපු සිද්ධාන්තයට බැසගත්ත ගමන්ම ඇත්තම වෙනවා. අම්ම වෙනවා. එහෙමයි සත්වනිකය ඇති වෙන්නේ. එහෙමයි ඔබට අම්මා තාත්තා දුව පුතා ඇත්ත වෙලා. ඔබට පුළුවන් නම් සිහි වෙනකොටම ආමගින් ආපහු යන්න. මෙන්න මෙතනයි වටින්නේ. අතිශය වටින්නේ. ආමගින් ආපහු යනවා කියන්නේ අම්මා කියලා සිහි වෙනකොට අම්මා ඉන්නවනේ අම්මා ඇතිනේ කියලා දැකපු පැත්තට ඉන්න පැත්තට අලුතෙන් නාම රූප දෙක පැත්තට නැඹුරු වෙන්නේ නැතුව අම්මා ඉන්නවා කියලා සිහි කරන්න පුළුවන් අත්දැකීම මට අරගෙන දුන්නු පැත්තට යනවා. අම්මා කියලා සිහි කරන්න පුළුවන් මට සිහි කරනකොට මට අම්මා කියලා දැන් සිහි කරන්න පුළුවන් අත්දැකීම ලබා දුන්නු පැත්තට යනවා. ඒ කියන්නේ ආපස්සට යනවා. ඒ කියන්නේ මම අම්මා කියලා සිහි කරනවා නම් හිතට සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත ගෙනල්ලා දුන්නු ඒ ඇහැ රූපේ දැන් නිරුද්ධයි නේද කියලා බලන්න පුළුවන්. එතකොට ඔබට එහෙම සිහි කරන දේ නිරුද්ධයි කියලා දැක්කොත් ඔබට මේ ලෝකය කියලා දෙයක් ඉතුරු වෙන්නෙම නැහැ. ආයතන හයේම ශුන්‍යතාවය. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයේ නිරුද්ධ වෙනවා. නිරුද්ධයි කියලා සලායතන නිරෝධයටම හිත දැස ගන්න. හැබැයි එකපාරට නිවන අරමුණු කරන්න බෑ කියලා කියන්නේ ඔය කියන සිද්ධිය දකින්ද ඔබට අම්මා කියලා සිහි වෙනකොට මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම හිතට දුන්නු අවස්ථාව දැන් නිරුද්ධයි කියන එක දකින්ද ඔබට සමාධියක් ඕන. ඒ හින්දා එහෙම බැරි නිසා ඔබට සතිපට්ඨානය හරහා ස්කන්ධ ධාතු ආයතන අභිධර්ම පිටකේනොත් ස්කන්ධ ධාතු ආයතනය ගැන කියලා දුන්නේ ඔබට වෙනවා අසංකත පරමාර්ථයට හිත තබල මේ නිමිත්ත අතහරින්න බැයි නම් සංකත පරමාර්ථයට හිත තබන්න. ඒ කියන්නේ අම්මා කියලා සිහි කරනකොට මට අම්මා කියලා සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත ඇති උනේ මෙහෙම නේද කියලා පෙන්වන්න. ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් ආවම ඒ රූපෙට මම අම්මා කියලා හිතුවාම අම්මා කියලා මේ නිමිත්ත සිහි කිරීමේ හැකියාවක් හිතට ඇති උනේ එහෙම. නමුත් ඇත්තම වාසයෙන් ගත්තාම අම්මා කියන එහෙම රූපයක් එහෙම කෙනෙක් අතීතයේ හිටියෙත් නැහැ දැන් ඉන්නවත් නෙමෙයි අනාගතයට ඉන්නෙත් නැහැ නේද කියලා තුන් කාලෙම ඔබ බැලිය යුතුයි. ඒ කියන්නේ ඔබ අතීතයේදී දැක්ක ඇස් ඉදිරි පිටට ආවේ සතර මහා ධාතු රූපය. ඒකට අපි කෙනෙක් අම්මා හෝ මල්ලි කියලා හිතුවාම මේ අරමුණ මල්ලි කියලා හිතන්න පුළුවන් විඥාණයට නිමිත්තක් වෙලා අතහැරනවා. එතකොට ඒක ආපස්සට ගියාම මල්ලිව මට සිහි කරන්න පුළුවන්කම තියෙයි. මේ මල්ලිව සිහි කරන්න පුළුවන්කම ඇති උනේ මල්ලි කියලා හිතපු නිසා මල්ලි කියලා හිතුවේ මම මෙන්න මේ රූපෙට. එතකොට ඔන්න කැලි දෙකක් අපිට හම්බ වෙනවා. ඇහැට පෙනුණු වර්ණ සටහනට මම පුද්ගල භාවයකින් මල්ලි කියලා හිතුවා. මල්ලි කියලා හිතපු කම සිහි කරන්න පුළුවන් හිතේ අත්දැකීමක් වෙලා. දැන් මල්ලි කියලා සිහි වෙනවා මට විඤ්ඤාණ තිතියක් නැත්තම් භවපච්චය ජාති මල්ලි කියලා සිහි වෙනකොටම භව නිරෝධයට මම කටයුතු කරනවා කියලා කියන්නේ ආපස්සට යනවා. මට මල්ලිව සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ කොහොමද? ඇති උනේ කොහොමද? එතකොට මම රූපයකට මල්ලි කියලා හිතුවා. මල්ලි කියලා හිතුවේ මෙබඳු රූපයකට. ඒක හොඳට පේනවා. එහෙනම්
අතීතයේදී රූපේ මල්ලිගේ රූපයක් තිබිලා නැහැ. ඇස් ඉදිරිපිට ආපු වර්ණ සටහනට මල්ලි කියලා හිතපු නිසා මල්ලි කියලා ඒ අරමුණ ඒ රූපය මල්ලි කියලා සිහි කරපු හිතට අත්දැකීම කියලා හොඳට පේනවා. ඒතකොට අතීතයේදීත් මල්ලි හිටියා කියලා හිත නැමෙන්නේ රූපෙට. දැනුත් භවයේ ඒ හිතේ අත්දැකීම මල්ලි කියලා සිහි කරගන්නවා. අනාගතයටත් ඇස් ඉදිරි පිටට රූපේ එනකොටම තියෙන මේ අත්දැකීම සිහි කරගන්නේද මම. අනාගතයටවත් ඒ මල්ලිව හම්බ වෙනව නෙමෙයි. දැන් ඒ රූපය මල්ලි කියලා හිතේ විඥාන කිතියක් තියෙයි. ඒ ඉස්සෙල්ලාම වර්ණ සටහන ආවා. ඒකට මල්ලි කියලා හිතුවාම ඒ රූපය මල්ලි කියන අදහසින් හිතන්න පුළුවන් හිතට නිමිත්ත හැදිලා ඒ ඇහත් අතහැරුණා ඒ හිතපු සිද්ධාන්තත් අතහැරුණා රූපෙත් අතහැරුණා. හැබැයි විඥාන කිතියක් වුණා නැත්තම් භවයේ හැදුනා මේ මල්ලිගේ රූපේ කියලා හිතට හිතන්න පුළුවන්. එතකොට ඔබ දන්නව භවයේ හැදුනේ කොහොමද කියලා පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් හැදුන හින්දා පෙනෙන බව ලැබුණා. තණ්හා උපාදාන කියන කෙලෙස් පෙනෙන දෙයට මම මල්ලි කියලා හිතුවා. ඒ ටික තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකේ අර්ථය. මල්ලි කියලා හිතුවා මන්දල්ල සටහන. මෙන්න මේ හිතපු කම නිසා විඥානට්ටියක් විඥානයේ අත්දැකීමක් වුණා. නැත්නම් මේ මල්ලි කියලා සිහි කරන්න පුළුවන්කම හිතට හැදුණා. භවය කියන්නේ ඒක හිතට හැදුණා. දැන් ඔබ මල්ලි කියන එක ඇත්ත වෙලා ස්පර්ශ ආයතන හයේ මල්ලි කෙනෙක් ඉන්නවා කියන තැනට නැඹුරු වුණොත් ස්පර්ශ ආයතන හයේ මල්ලි ඉන්නවා කියලා නැඹුරු වුණොත් ඔක්කාන්ති නාම රූපං වෙලා ඔබට මල්ලිව හම්බ වෙනවා සත්ත්ව ලෝකයේ හැදෙනවා. පුද්ගල භාවය හැදෙනවා. මල්ලි මරුණු දුක මල්ලි ලෙඩ වෙච්ච දුක හිතෙනවා. නමුත් එහෙම ඔබට වෙන්න බෑ. ඔබට ජාතියට ඉඩ නැහැ භවය නැතිකොට. මල්ලි කියන එතකොට ඒකට ඔබට තියෙන එකම පිහිට එකම පිළිසරණ මේ භවයේ නැමැති හිරගෙදරින් රිංගලා යන්න තියෙන එකම එක කවුළුවයි. ඒ තමයි මොකද්ද? ආපස්සට යන්න. මල්ලි කියලා සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම හැදුනේ කොහොමද කියලා පෙන්වන්න. මල්ලි කියලා ඒ විඥානයේ නාම රූප දෙකට බස්ස ගන්න එපා. ඒ කියන්නේ මල්ලි ඉන්නවා කියලා දැකපු තැනට හිත යොමු කරන්න එපා. එතකොට ඇත්තටම මල්ලි කෙනෙක් හම්බ වෙනවා. මල්ලි කියලා මට සිහි කරන්න පුළුවන් මල්ලි කියලා මට දැන් සිහි කරන්න පුළුවන් හිතට සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම ගෙනත් දුන්නේ කියලා පටිච්ච සමුප්පාද අංගහරා පිටිපස්සට යනවා. ඒ කියන්නේ භවයේ කියන තැන ඔබ ඒකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති උනේ විපාක රූපෙට. විපාක රූපයක් පෙනුනහම විපාක රූපෙට පුද්ගල භාවයකින් මල්ලි කියලා හිතුවාම මේ වගේ දැනුමක් ඇති වුණා කියලා ඔබ දැක්කහම අතීතයේදී පෙනෙන රූප පැත්තේ මල්ලි හිටියේ නැහැ. දැනුත් සිහි කරගන්නකොටත් භවපච්චය ජාති භවයේම මම සිහි කරගන්නව නේද? මෙහෙම සිහි කරනකොටත් සිහි කරන්නේ භවය. ආපහු දවසක අර වර්ණ සතහන ඇස් ඉදිරි පිටට ආපු ගමම්ම මේ භවයේම සිහි කරගන්නව නේද මම? එදාටත් අර රූපයේ මල්ලි හින්දා මල්ලිව සිහි වෙනවා මල්ලිව දකිනවා නෙමේ ඒ රූපය දකිනකොට හිතේ අත්දැකීම වේගෙන් හිත සිහි කරගන්නවා කියලා දැක්කහම ඔබට අතීතයේදී මල්ලි කෙනෙක් හිටියෙත් නෑ දැන් ඉන්නවත් නෙමෙයි අනාගතෙත් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතේ නොවුනේ නම් දැන් නොවේ නම් අනාගතෙට නොවන්නේ නම් ඒක මොනතරම් පහසුවක්ද කියලා. ඒ වගේ ඔය සිද්ධියේදී ඔය වගේ ඕනම දෙයක් සිහි වුණාම ඔබ සිහි වෙච්ච දේ තියෙනවා කියලා විපාක නාම රූප දෙක පැත්තට යන්න නැමෙන්න එපා. එහෙම වුණොත් ඔක්කාන්ති නාම රූපං කන්දානම් පහතු බාහුව ආයතනම් පටලාභු ජාති කියලා ඒ ස්කන්ධ ටික පහළ වෙලා ආයතන ටික ලැබිලා ඇත්තටම කෙනෙක් හම්බ වෙනවා. මල්ලි කියලා සිහි කරනකොටම මේ භවයේම සිහි කරගත්ත කියන එක පෙන්වන්න බැරි වුණොත් ඒ වගේම මේ සිහි කරගන්න පුළුවන්කම හැදුනේ මෙහෙම නේද කියලා ඔබ ආපසට ගියේ නැත්තම් ආමගිම යන්න කියලා කියන්නේ ඒකයි. ආමගිම ගියේ නැතුව දොරටුවේ අනිත් පැත්තෙන් ගියොත්
මල්ලි කියලා සිහි වෙනකොටම විපාක නාම රූප දෙකට අලුතෙන් නැඹුරු වෙනවා. පටිච්ච සමුපාදයේ ඔබට අහලා ඇති ඔබ නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන කියලා පෙන්වන සිද්ධිය. ඒ තමයි ඉස්සෙල්ලාම ඇහැට රූපේ වෙනුණු තැන තමයි නාම රූප දෙක කියලා කියන්නේ. ඒ නාම රූප දෙකට මල්ලි කියලා හිතුවාම මල්ලි කියලා සිහි කරන්න පුළුවන් අත්දැකීම ආපු ওই භවය කියන තැන තමයි නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. දැන් විඥාන පත්‍ය නාම රූපං කියලානේ මල්ලි කියලා සිහි කරලා ඔබ පහු ස්පර්ශ ආයතන හයට පැත්තට පෙනුණු පැත්තට නැඹුරු වෙච්ච ගමම්ම ආයතන හැදිලා ස්පර්ශ වෙලා ඔබට මල්ලිවම දකින්න පුළුවන් තමයි. ආපහු දෙවන චක්‍රයක් යනවා. ඒ නිසා හොඳටම මතක තියාගන්න ඕගොල්ලෝ දක්ෂයි නේද? හැබැයි මේ කියන සිද්ධියට යම් මට්ටමක චිත්ත සමාධියක් ඕනේ. ඕගොල්ලන්ට තේරෙයි මේ දර්ශනය තේරුනොත් ඉබඳු කෙනෙක්ව රිදවනවා කියන එකක් තියා හොල්ලන්නවත් බෑ කියලා මනස අකම්පේ මනසක් හැදී. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තම. ඒ උතුම් මංගල පදය ඔබට ඒකාන්තෙන්ම ඔබ දක්ෂණම් ඔය ඉන්න තැන ඉඳලම ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි. උතින් අඩුව වෙන්නේ සමාධිය නැතිකම විතරයි. ඒ කියන්නේ ඔබ සිහි වෙන යම් තාක් දේ තියෙන අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා මේවනේ ලෝකේ ඔබේ මේවනේ ඔබට දුක හෝ සැප හෝ ගෙනත් දුන්නේ ගෙනත් දෙන්නේ. ඕවැනේ තරහකාරී හෝ යාළුවෝ හෝ මිත්‍රයෝ හෝ ඉන්නේ හිටියේ. හරි. ඔබ ආපස්සට යන්න. යනකොට ඔබට මෙහෙම සිහි කරන්න පුළුවන් අත්දැකීම් ආපු හැටි ඔබ ආපස්සට පොඩ්ඩක් ගියොත් කෙලස් ටික ඇතුළේ තියෙන විපාක ස්කන්ධ ටිකට යාළුවා කිව්වා මල්ලි කිව්වා අයියා කිව්වා අක්කා කියලා හිතුවාම එහෙම හිතන්න පුළුවන් අත්දැකීමක් හිතට ඇවිල්ලා දැන් සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරන සිද්ධාන්තය ඇති වෙච්ච පැත්තට පොඩ්ඩක් ගියාම අනාත්මයි. කෙලස් ටිකයි ස්කන්ධ ටිකයි හැම. එහෙනම් අතීතයේදී මේ ස්පර්ශ ආයතන හයේ ඒ කියන්නේ ඇත්ත වෙච්ච ලෝක පැත්තේ එහෙම කෙනෙක් ඉඳලා නැහැ. මට දැන් සිහි කර අඬන්න බැලපෙන්න අද දවසේදී පුළුවන්කම තියෙන මම මේක පෙන්වන්න නැති හින්දානේ. එතකොට ඒ පැත්තට ගියොත් එහෙම කෙනෙක් පුද්ගලයෙක් හිටියෙත් නැහැ. දැනුත් භවයේම සිහි කරගන්නවා නම් භවපච්චය ජාති නම් විඥානීය අධ්‍යක්ීම් සිහි කරගන්නවා නම් ආපහු ස්පර්ශ ආයතන විඥානයේ පිහිටි අරමුණු විඥානයේ පිහිටි ඒ රූපය ආවොත් ආයෙත් භවයේම සිහි කරගන්න. දකින්නකොටම මල්ලි අම්මා අක්කා කියලා ආපහු මම සිහි කරගන්න. එතකොට ඒද අනාගතයේද ස්පර්ශ ආයතන හයේ මට මේ වගේ කෙනා ඉඳලා හම්බ වෙන්නේ නැහැ. එදාට දෙවෙන්නේ අද මේ සිහි කරගන්න දකින්නකොටම අද මේ සිහි කරගන්න මනස සිහි කරගන්නවා කියලා දැක්කොත්. ස්පර්ශ ආයතන හයෙන් ගැලවෙනවා ඔබේ ලෝකේ. ස්පර්ශ ආයතන හයෙන් ඔබේ ලෝකේ ගැලවුණාම ඔබට මම මල්ලි කියලා අම්මා කියලා සිහි කරනකොට ආයතන 6 ඒ දැකපු අහපු ස්කන්ධද නිරුද්ධයි කියලා ඔබට පේනවා. දැන් මම කෙනෙක්ව සිහි කරනකොට මම මෙහෙම සිහි කරනකොටත් මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම ලබා දුන්නු නාම රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා කියලා බලන්න පුළුවන් නම් ඔබට අනිමිත්ත බවක් අපනිහිත බවක් ශුන්්‍යත බවක්ම හම්බ වෙයි මිසක සලායතන නිරෝධයක්ම හම්බ වෙයි මිසක භව නිරෝධයක්ම හම්බ වෙයි මිසක ලෝකේ හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම දන්නේ ඔබ කොච්චර දක්ෂද කියලා සමාධිය නැතිනම් නිරෝධයට සක්කාය නිරෝධයට හිත බැස ගන්න. ඒ වගේ වෙලාවකදී තමයි ආමගින් ආපස්සට ගිහිල්ලා ඔබ හම්බ වෙනකොට අනාත්ම ස්කන්ධ ටිකකුයි තිබුණේ ස්කන්ධ ටිකට තමන් මෙහෙම හිතපු කම හින්දායි හිතට මෙහෙම හිතන්න පුළුවන් අත්දැකීමක් ලැබුණේ කියන කාලවල. මෙන්න මේ සිද්ධිය මේ භවය අයින් කරගන්න උපකාර පිණිසයි සතිපට්ඨානෙ තියෙන්නේ. ස්කන්ධ ධාතු ආයතන අනාත්මයි ශුන්‍යතයි කියලා බැලුවේ ස්පර්ශ ආයතන 6 අනාත්මයි කියන එක බලන්න නෙවෙයි. ස්පර්ශ ආයතන 6 අනාත්ම බව කොච්චර කාලයකට බලන්නද මම? කොච්චර දුරට බලන්නද? මේ භව නිරෝධය සඳහායි මට සිහි වෙනවා මල්ලි. මල්ලි සිහි වෙලා මල්ලි ගැන හොඳ හෝ නරක හෝ කැමැත්ත හෝ අකමැත්ත හෝ රාගය හෝ ද්වේෂය හෝ මෝහය ඇති වෙන්න පුළුවන්.
එතකොට ඒ එන දුක මල්ලි කෙනෙක් මට හිටිය නිසායි ඉන්න නිසායි අනාගතේටත් මල්ලි එක ජීවත් වෙන්න පුළුවන්කම තියෙන හින්දායි මට ඇත්ත වෙලා තියෙන්නේ. හිටිය හින්දා ඉන්න හින්දා අනාගතේට ලැබෙන හින්දායි මට මල්ලි ගැන සැප දුක් විඳින්න පුළුවන්. මට අතීතයේදී හිටියෙත් නැත්තම් එහෙම කෙනෙක් දැන් ඉන්නවත් නෙමෙයි නම් අනාගතයේද නොඉන්නේ නම් මට ඒ අරඹ දුකක් එන්න හේතු නැහැ, දුකක් එන්න තැනක් නැහැ, දුකක් එන්න ඉඩ නැහැ. ඒ දුකේ නිරෝධය වෙන්නේ භව නිරෝධය. ඒ භව නිරෝධය සඳහායි අපි මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මයේ ඉගෙන ගන්න. සතිපට්ඨාන භාවනාව කරන්නේ ඒකට. ඒ කියන්නේ රූපයේ සතර මහා ධාතුයි කන බොන ආහාරයෙන් හැදුනේ අනාත්මයි කුණු කොටස් ටිකක් වර්ණ සටහනක් කියලා බැලුවා. ආමගින් ආපස්සට යනකොට හොඳට තේරෙනවා දැන් අර අත්දැකීම ඔබට උපකාරයි ආර්ය ශ්‍රැංග මාර්ගය උපදින විදිහට භාවනා කරන්න ගිය දවසටයි ඔබ සතිපට්ඨානයේ වඩපු එකේ ප්‍රතිඵලයේ කොච්චර ලාභයක්ද කියන ඔබට ලැබෙන්නේ. ඔබ රූපය ගැන හොඳට කුණප කොටස් වශයෙන් ධාතු වශයෙන් වර්ණ සටහනක් හැටියට හොඳට හිතලා තිබුණා නම් හරි. දැන් මල්ලි කියලා සිහි වෙනවා. ඒ කියන්නේ භවය තියෙන තැන ඒක මල්ලි කියලා සිහි වෙනවා කියන තැන භවපච්ච ජාතිනේ භවය. සිහි වෙනකොට ජාති වෙලා දුක ඇති කරගන්නවද භව නිරෝධයට කටයුතු කරනවද කියන දෙකක් දැන් තියෙන්නේ. මල්ලි කියලා සිහි වුණා. සිහි වෙනකොට ඔබ ආමගින් ගියේ නැත්තම් මේ මල්ලි කියලා සිහි වෙන අත්දැකීම මට ගෙනත් දුන්නේ හැදුනේ මෙහෙම නේද කියලා ආමගින් යන්න බැරි වුණොත් ඔක්කාන්ති නාම රූපං වෙනවා. ඒ කියන්නේ මල්ලි කියලා සිහි වෙන එක දැකපු පැත්තට නැඹුරු වෙනවා ඔබ. ඒ කියන්නේ හිටියා දැන් ගිහිල්ලා බලන්න පුළුවන් ඉන්නවා වෙනවා. එතකොට ඇත්ත වෙනවා. එතකොට ජාති. එතකොට ඇත්තම වෙලා මල්ලි හිටිය මල්ලි ගැන හෝ ඉඳලා මරුණු මල්ලි ගැන හෝ නැත්තම් මල්ලි ගැන ඔබට දුක් වෙන්න පුළුවන්. අම්මා කියලා සිහි වෙනවා. රන් රිදී මුතු මැණික් ඔබට සිහි වෙනවා කියන තැන භවය. හැම වෙලාවෙම භවංග සිත කියලා කියන්නේ ඒක. අපි හිතාගෙන ඉන්නේ භවංග සිත කියනොත් මේ අපි මුකුත් දන්නේ භවයේ අංගයක් වෙලා තියෙන සිත. ඔබට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නංගි මල්ලි කියලා දැන් හිතන්න පුළුවන්. නාම රූපච්ච විඥානං කියන්නේ තොතෙන්ට. විඥාන ටිතියක් කියන්නේ තොතෙන්ට. භවංග සිත කියන්නේ තොතෙන්ට. භවය කියන්නේ තොතෙන්ට. හිරගෙදර කියන්නේ තොතෙන්ට. සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරනකොට ඔබ භව නිරෝධයට කටයුතු කරනවද භව දුකක් විඳිනවද කියන තැන භවය නිසා ඔබ දුක් විඳිනවද භව දුක විඳිනවද කියන එක තියෙනවා. ඒ කියන්නේ ඔබේ රත්තරන් ටික සිහි වුණා. සිහි වෙනකොට රත්තරන් කියලා මට මේක සිහි කරගන්න පුළුවන් නිමිත්ත හදලා දුන්න හැටි කියලා ඒ පැත්තට ගියොත් ඇස් ඉදිරි පිට වර්ණ සටහනක් එනකොට මේක රත්තරන් මේක මෙච්චර වටිනවා නේද කියලා හිතුවාම ඒ නිමිත්ත රත්තරන් මෙච්චර වටිනවා කියලා හිතන්න පුළුවන් නිමිත්තක් හැදුනා නේද විඥාන ටිතියක් වුණා නේද භවය හැදුනා නේද කියලා ඔබ පෙන්විය යුතුයි. එහෙම පෙන්නකොට ඔබ දකිනවා මෙච්චර වටිනා රත්තරන් ගොඩක් කියලා සිහි කරන්න පුළුවන්. හැබැයි සිහි කරන්න පුළුවන් කිය ආපස්සට යනකොට ඇස් ඉදිරිපිට ලැබිලා තියෙන වර්ණ සටහනක් ඒ කියන්නේ විපාක ස්කන්ධ ටික ඒකට වටිනා රත්තරන් කියලා වටිනාකමක් තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු කළාම වටිනා රත්තරන් කියන එක හැදිලා තියෙන්නේ මිසක ස්පර්ශ ආයතනයේ එතකොට විපාක පැත්තේ විපාක ස්කන්ධ ටිකේ වටිනා රත්තරන් ගොඩක් අතීතයේ තිබලත් නැහැ. දැනුත් විඥානට්ටිය භවයේම සිහි කරගන්නවා කියලා දකිනකොට භවයේම සිහි කරගන්නවා කියලා දකිනකොට දැන් තියෙනවත් නෙමෙයි. ආපහු මම බලන්න කියලා ගියොත් ඒ වර්ණ සටහන ඇස් ඉදිරි පිටට එනකොටම අනේ මගේ විචතර වටිනා රත්තරන් ගොඩ කියලා මට ආපහු මේ වගේම සිහි වෙයි. දැන් මේ සිහි වෙන සිද්ධියම එදාට සිහි වෙයි. අතීතයේදී දැනුත් අනාගතෙත් භවයේම ඇසුරු කරලා තියෙනවා මිසක මම ස්පර්ශ ආයතන හයට ගිහිල්ලා නැහැ නේද? ඔබට තේරෙයි හීනකින්වත් ඔබ ස්පර්ශ ආයතන හයක සම්මිශ්‍ර වෙලා නැහැ. ඔබ
දකින වෙලාවෙදිත් ඒකට වටිනා රත්තරන් කියලා භවය හදාගත්තා. ඒක ඉස්සෙල්ලා භවය හදාගන්න හැටි. අතීතයේ ඔබට භවය හදාගන්න උපකාර වුණා. දැන් ඒ හැදිච්ච හිතේ අත්දැකීම විඥානට තිය භවයම සිහි කරගන්නවා මට රත්තරන් ගොඩක් තියෙනවා නේ කියලා. ඔබ ಜಾති වුණොත් ඇත්තටම මට තියෙන රත්තරන් ටික බලුවනේ කියලා ගියොත් මේක මෙනිමිත් ඇත්ත වෙලා ආයතන 6ට ගිහිල්ලා ස්පර්ශ වෙලා ඔන්න ඒ අරමුණ පෙනෙයි. පෙනෙනකොටම ආයෙත් කෙලස් එකතු කරන්න ඕනේ. කෙලින්ම භවයේම සිහි කරගන්නවා. දකින්නකොට මගේ රත්තරන් ගුඩ කියලා සිහි වෙයි. එතකොට ඔබට අනාගතයේටත් මේ භවයේම දැන් සිහි කරන්න පුළුවන් භවයේම හම්බ වෙනවා. එක අරමුණක් එක වෙලාවකට විතරයි අපිට විඥාන තිතියක් කරගන්න ඕනේ. ඊට පස්සේ තුන් කාලෙම ඔක හම්බ වෙනවා. ඔක හොඳ ලස්සනට පෙන්නනවා සංයුත්ත නිකායේ මදුපිණ්ඩික සූත්‍රය. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඔන්න දැන් අනාත්ම වූ ස්කන්ධයක් මත රූපයක් නිසා ස්පර්ශ නිසා වේදනා. යං වේදේති තං සංජානාති. යමක් විදිහට එය හඳුනනවා. යං සංජානාති තං විතක්කේති. යමක් හඳුනනදී ඒට ඔබ හිතනවා. යම් විතක්කේති තං පපංචේති. යමක් විතර්ක කරයිද ඒක ඔබට ප්‍රපංච වෙනවා. භවය හැදුනා කියන්නේ ප්‍රපංචේ. ඔන්න දැන් අම්මා තාත්තා රත්තරන් මිල මුදල් කියලා ඔබට හම්බෙලා. තතෝ නිදානං ඒ කරුණම මුල් වෙලා තතෝ නිදානම් පුරුෂෝ ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නසු චක්කු විඤ්ඤේසු රූපේසු. එදා ඉඳන් අතීත අනාගත වර්තමාන වශයෙන් ඇසින් දතා බලයුතු දතයුතු රූපයන් කෙරෙහි ඒ ප්‍රපංච සංඥා සංකාරයම ඇසුරු කරනවා. හරියට මදුපිණ්ඩක සූත්‍රයේ මදු මිහිරි අග්ගලාවක් වයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔන්න ආපහු අපි පොඩ්ඩක් බලමු මොකද මේක කොහොම හරි කියන්නේ නෙමෙයි අපිට ඕනේ. මෞදුපිණ්ඩික සූත්‍රය ගන්න. ඔන්න ඇහත් රූපේ චක්කු විඥානය චක්කු සම්පස්සයයි ඔන්න වර්ණ සටහනක් ආවේ. ටීවී එකේ කියන්නේ අපි කවදාවත් දැකලා නැහැ. ටීවී එකේ තියෙන්නේ දෝම වර්ණ සටහන. හරි. එතකොට යම් වේදේති තං සංජානති. දැන් යමක් විදිහට ඒ හඳුනන. ඒකෙන් දැන් වර්ණ සටහන හඳුනන. හැඩේ පේනවා. යම් සංජානති තම් විතක්කේ. ඒ හඳුනන එකට හිතනවා. මොකක්ද? අපි මේ අමරදේව මහත්තයා කියලා හිතුවා අපි. දැන් මේ පේන්නේ රූපෙට ටීවී එකේ වෙන පීවියෙන් අපි කවදාවත් දැකලා නැහැ. වෙන මුකුත් ඇත්තෙත් නැහැ. පෙන්වෙන රූපේ දැන් ඇහැයි රූපේ චක්කු විඥානයි චක්කු සම්පස්සය. යම් වේදිති තං සංජානති. දැන් හැඩේ හඳුනන හොඳට. බලන්න දැන් ටීවී එකේ තියෙන අනාත්මයි රූපේ. පුද්ගලයේ සත්‍ය මුකුත් නැහැ. තව විතක්කේති. ඒකට විතර්ක කරනවා. මේ අමරදේව මහත්තයා. දැන් අපිම හිතන්නේ. සම්පපංචේති. ඒ කියන්නේ විඥාන ටිකයක් වුණා මේ හැඩේ අමරදේව මහත්තයාගේ කියන දැනුමක් හිතට ආවා. දැන් ටීවී එක ඔෆ් කරුවා ඩිස්ප්ලේ එකෙත් එහෙම එකක් නැහැ. එතකොට මං හිතපු සිද්ධාන්තය අතහැරුවා. ඒ පැත්ත ඔක්කොම ඉවරයි. නමුත් මේ අමරදේව මහත්තයා කියලා සිහි කරන්න පුළුවන් හිතට ආපු අත්දැකීම කියන්නේ භවය හැදුනා කියන එක. දැන් හිතට සිහි කරන්න පුළුවන්. තතෝ නිදානම් පුරුෂ ඒ කාරණාව මුල් වෙලා අතීත අනාගත වර්තමාන වශයෙන් ඇසින් බලා දත යුතු රූපය කෙරේ ඒ පුරුෂයා වැට කරනවා. ඊට පස්සේ ආයෙත් දවසකදී ඔය රූපේ දැක්කොත් ෂණිකව අමරදේව මහත්තයා කියලා සිහි වෙනවා. ඒද එතකොට බලන්න දැන් මේ හදාගත්ත භවයේම සිහි කරගත්තා. ප්‍රපංච සංඥා සංකාරයෙන් සිහි කරගත්ත මිසක ස්පර්ශ ආයතනට කිට්ටු වෙලාවක් නෑ. අතීතයේදීත් එහෙමයි ඉස්සෙල්ලාම රූපේ හදාගත්තට පස්සේ එදා ඉඳන් ප්‍රපංච සංඥාවම ඇසුරු කරනවා මිසක අපි භවයේම ඇසුරු කරනවා මිසක භවයේ තුලම ඉන්නවා මිසක භවයේම සැරිසරනවා මිසක භව දුකම විඳිනවා මිසක වෙන කිසිම දශමයකටවත් එහාට මෙහාට යන්නේ නැහැ. එහාට මෙහාට අඩුවක් වෙන්නේ. මම කියන එක තේරෙනවා ඇති. එතකොට තව අවුරුදු 10කින් දැක්කත් කල්පයකින් දැක්කත් ඒ අරමුණේ විඥානයේ ප්‍රපංච සංඥාව ඇති වුණොත් ඒ අරමුණ විඥාන ටිතියක් වුණොත් භවයේ හැදුනොත් ජාතිය වෙනවා කියන්නේ දකින්නකොටම අමරදේව මහත්තයා කියලා හිතෙනවා. හිතනකොට මේ රූපේ දකින්නකොට අමරදේව මහත්තයා කියලා භවයේම සිහි කරගත්ත නේද කියලා පෙන්වන්න අපිට හයිය නැහැ. එතකොට වෙන්නේ
ශනිකව පෙනෙන පැත්තට නැඹුරු වෙච්ච ගමන් පෙනෙන කෙනා අමරදේව මහත්තයා කියලා මට ලෝකේ ඇත්ත වෙලා. මට සජීවී ලෝකයක් හැදලා ඒ සත්ත්වනිකාය හැදිලා තියෙන්නේ මෙහෙම. මම ගොඩාක් ගැඹුරුයි මම කියන ටික. හැබැයි මම දන්නවා ඕගොල්ලන්ට මේක තේරුණොත් නෙළුම් කොළයකට වතුර දැම්මොත් දස්සමයක්වත් වතුර බිඳුවක් ඉතුරු වෙන්නේ නැහැ වගේ. ජීවිතයේ දුකේ දස්සමයක්වත් ඉතුරු වෙන්නේ නැහැ හින්දා ඕගොල්ලෝ දස්සමකටත් හිතන්න එපා. මගේ මනසට ලේසියෙන් කම්පා වෙන කමක් නැහැ. ඒ කියන්නේ මේ දර්ශනය ඕගොල්ලෝ කළා බලන්න. ඔයගලන්ට තේරෙයි මේ වගේ දර්ශනයක් තියෙන මනසක් මොන වගේ මනසක් වෙයිද කියන එක. මේ වගේ දර්ශනයක් තියෙන මනසකට කම්පාවක් ඇති වුණොත් ඇති වෙනවනම් බුදුහාමුදුරෝ දේශනා කරපු නිවන් දකින්න කෙනා කම්පා වෙනවා කිය. ඒ කියන්නේ නිවන දැක්ක අයත් කම්පා වෙනවා කිය. එහෙම වෙන්නේ නැහැ. සලායතන නිරෝධය කියලා කියන්නේ මනුස්ස සීති භූතෝස්මි නිබ්බුතු මම නිවුනේ වෙමි සිසිලු වෙමි කියන පයින්ඩේ කියන්න පුළුවන්. දැනුත් මගේ අභ්‍යන්තරය අයිස් කැටයක් වගේ සීතල. ඒ කියන්නේ කිසිම වෙහෙසක් 1000ක් මට නැහැ. බොහෝම සතුටුදායක මනසකින් ඉන්නේ මම මේ සිද්ධාන්තයන් අනාගතේ ගොඩාක් සරලව පැහැදිලි කරලා දෙන්නයි මම හිතාගෙන ඉන්නේ. නමුත් මට හිතුණා අද පොසොන් පොයේනේ. අද පොසොන් පොයේ දවසේ නිවීමේ පණිවිඩය අපිට ලැබුණු අද වගේ දවසක මේ නිවීමේ පණිවිඩය කියලා දෙන්න හොඳයි කියලා. හැබැයි මම දන්නවා හෙට දවසේදී 100,000 ගුණයකින් මේක තව අලුත් දෙයක් වෙලා ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් වෙයි. නමුත් ඕගොල්ලෝ අතර යම් කිසි කෙනෙක් ඇස් තියනවා නම් බුද්ධිමත් නම් සලායතන නිරෝධය, ලෝක නිරෝධය, භව නිරෝධය මේ දැන් ඔබේ මනස තුලින් ඔබට අත්විඳින්න පුළුවන් ආපස්සට ගිහිල්ලා. ඔබ ලෝකේ ඉතුරු කරලා දුක් වෙනවා නම් ඒක ඔබේ දෝෂේ. ඔබ දුක් වෙන්නේ භවය තුල ඉන්නවා නම්. ලෝකේ ඉතුරු කර ගන්නවා නම්, ලෝකේ හදා ගන්නවා. ඔබට මට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බණ අහහ දුක් විඳින්න නෙමෙයි. දුක නිවා ගන්න ලෝක නිරෝධයක් කරගන්න එකට. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මාර්ගයක් කියලා දීලා තියෙන්නේ. ඒ නිසා බය නැතුවම ඕගලන්ට මතක් කරනවා එක දෙයක්. මේ ලෝකයට හැම වෙලාවෙම අතිශයම කූරු කටුකු අභාග්‍ය සම්පන්න සිද්ධි. ලෝකෝත්තර මනසකට මංගල කාරණා. මුළු ලෝකයකටම අවාසනාවන්ත අවස්ථාවක් වෙන මරණය මගේ බුදුහාමුදුරට මංගල කාරණාවක් වුණා. ඒ වගේ මුළු ලෝකයකටම අවාසනාවන්ත සිද්ධි හිරේ යනවා කියන එක, හිරේ ලඟු වැටෙනවා කියන එක, අතපය කැපෙනවා කියන එක, කැඩෙනවා කියන හැබැයි විමුක්ති මනසකට මම හිතන්නේ නිවන් දොරටුවට තල්ලු කරනවා වගේ. ඒ වැඩ කටයුතු වලින් Tamanට තියෙන අපහසුකම් වලින් බේරලා මේ වගේ කදලා දෙන්න පුළුවන් නම් එයා ඒක නිවනට මඟ කරගන්නේ මිසක සත්පුරුෂයාට තේරෙන්නේ භවයයි හිරගේ කියලා. අපි දෙපැත්ත අපිට හැම වෙලේම මාරු වෙලා තියෙනවා. අපි දන්නේ මේ ලෝකේ අපිට හිරගේ කියලා. අම්මා කෙරෙහි තාත්තා කෙරෙහි බඩු මුට්ටු කෙරෙහි බැඳිලා දකින දේ බඳවගෙන කුහුල්ල වගේ භවයෙන් මිදලා යන්න නොදී ඉන්න මේක ඇතුළෙම තියාගෙන ඉන්න මේ මානසික මට්ටමයි අපිට හිරගේ. අපිට යන්න කාටද යන්න පුළුවන්? මේ පැත්ත දකිනකොට ඔන්න මේ පුටු ගෙවල් වලට ආසයි, වත්තට ආසයි, කුඹුරට ආසයි, ගෙදෙට්ට ආසයි කියලා මෙහෙම බෙදලා තියෙනවා. හැබැයි ඔබ ඒකාන්තයෙන් පහසුවෙන් මේ කෙලෙස් ගංගාව තරණය කරනවා. ඔබ අපි නිවැරදි ක්‍රමයට ඇවිල්ලා තිබුණේ නැහැ මෙච්චර කාලෙ. ඒ කියන්නේ අපි ස්පර්ශ ආයතන හය අනාත්මය බලනවා. මේ බලන්නේ ඇයි මොකටද කියලා කතාවක්වත් නැහැ. ඔහේ ඉතින් බලනවා රූපයේ සතර මහා ධාතුයි ස්කන්ධ වේදනා සංඥා චේතනා ස්පර්ශයෙන් නිසා හට ගන්නවා විඥානේ නාම රූප නිසා හට ගන්නවා කියලා බල බල ඉන්න ස්කන්ධයේ උදේ. ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙන්න මේ භව නිරෝධයටයි මේක උපකාර වෙන්නේ. භව නිරෝධය සඳහායි. ඒ කියන්නේ මේ අනාත්මය දකිනකොට ඊට පස්සේ මම මෙහෙම සිහි කරනකොට දැකපු දේ නිරුද්ධයි කියලා සක්කාය නිරෝධයට හිත බැස ගන්නවා.
එහෙමයි නිවන් දකින්නේ කියලා අපි දන්නේ නැතුව ස්පර්ශ ආයතන හයේ අනාත්මයට අනුව බලනකොට නිවන් දකි කියලා හිතාගෙන කෙලස් දුරු වේ. ඒතකොට නිවනට හිත බැසගන්නේ කියලා. එහෙම නෙමෙයි. භව නිරෝධී නිවන. භව නිරෝධී කියනකොට මට ඔබට මේ දැන් මෙතන ඉඳලා තමන්ගේ අතපයේ අංගයක් ගන්න ඇති බවට පෙනෙන સિદ્ધාන්තයත් විඥානට්ටියක්. ওই බව. ඔබට මෙහෙම කළා ඔබව සිහි කරගන්න පුළුවන් වෙනකොට ආපස්සට යන්න. ඔබට සිහි කරගන්න පුළුවන් ඔය අධ්‍යක්ීම අරගෙන දුන්නු තැන කියලා ආපහු යන්න. මදුපිණ්ඩික සූත්‍රයේ බලාගන්න ප්‍රපංච සංඥා සංකා කියලා කියනකොට ඔබට අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි දුව පුතා කියලා සිහි කරගන්න පුළුවන්. නැත්තම් මේ අපි ගත්තොත් කොළඹ ගත්තොත් ඔබට පාරක් ගානේ ඉඳන් මතකනේ පාරේ කඩවල් තියෙන හැටි පවා මතකනේ. මේ ඔක්කොම විඥානට්ටි. මේ ඔබේ පොළව භාවය කියන්නේ ඔබේ පොළව මනස තුල විඥානයේ පැවැත්ම මත හැදිලා තියෙන එක. ඒක ආපහු ගලවලා අයින් කරන්න පුළුවන් ආපස්සට ගිහිල්ලා. එතනදී ඔබ සවිඥානික වස්තු ටික විතරක් ඉස්සෙල්ලා වග බලා ගන්න. සවිඥානික වස්තු ටික විතරක් මග බලා ගත්තාම කෙලෙස් අඩු වෙනවා. එතකොට මේ පාර කියලා ඔබ සිහි කෙරුවොත් එහෙම සිහි කරනකොට ඒ සිද්ධිය නිරුද්ධයි කියලා නිරෝධයට හිත දැස ගන්න. හැබැයි ධාතුනානත්වය මත සංඥානානත්වය පහළ වෙනවා. යන්න කියලා ගියොත් මේ ඇස් ඉදිරි පිටට සංඥාවක් ආපහු පහළ වෙ එකත් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ යන්න ඉස්සෙල්ලා ඡායාව නැහැ කියලා කණ්ණාඩිය ගාවට යන්න බැරි නෑනේ යන්න පුළුවන්. ඒ යන්න ඉස්සෙල්ලා ඡායාව නැහැ. හැබැයි ගියාම පෙනෙනවා පරිහරණය කරනවා ඉතුරු කරලා යන්නේ. ඒ වගේ ඔබට ඕනම දිශාවකට යන්න පුළුවන්. හැබැයි ගතියා ගති ඔබට ඉතුරු වෙන්නේ නැහැ. ආපු තැනත් යන තැනත් ඉතුරු වෙන්නේ නැහැ. ඔබ අද දවසේදී මෙතන ඉඳලා අතෙන්ට යනකොට ගති ආගති ඉතුරු වෙනවා. යන්නේ අතෙන්ට ආවේ අතන ඉඳලා. මේ දෙපැත්ත ඉතුරු වුණොත් ඔබට චුතු උප්පත්ති ජරා මරණ තී මේ ටික තියෙන භවයේ තියෙනකම්. ඉතින් කෙටියෙන් ගත්තාම මට අද වගේ දවසක ඔබට දෙන්න පුළුවන් මට මිනිස්සෙක් හැටියට ලෝක ධාතු ඉපදුණු මට භික්ෂුවක් හැටියට ශාසනයට ආපු මට මුළු ලෝකෙටම බය නැතුවම කියලා දෙන්න පුළුවන් එකම එක පණිවිඩය තමයි නිර්මලම බුද්ධ ශාසනය බුදුහාමරගේ දර්ශනය කියලා මේ ටික මේ භව නිරෝධය සඳහා කටයුතු කරන්න. ඒකට තියෙන එකම දෙයයි ආමගින් ආපස්සට යන්න. ඒ ආමගින් යන්න පහසු වෙන්න තමයි ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගන්න සතිපට්ඨාන වඩන්නේ. ඒ යනකොට ඔබට ස්පර්ශ ආයතන හයේ ලෝකෙ තිබුණේ නැහැ. ඒකට ප්‍රපංච සංකාවක් යම් සංජානාති තම් විතක්කේති කරපු තැන යම් විතක්කේති කියපු තැන ඉඳලා ප්‍රපංච සංකාව හැදෙනවා. ප්‍රපංච සංකාව කියනකොට මේ භවය කියපු තැන විඥානට්ටිය සිහි කරන්න පුළුවන් අත්දැකීම. හරි. එදා ඉඳලා හැම අරමුණ ඔයම විඥානට්ටියක් වුණාට පස්සේ ඒ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇසින් දැක්විය යුතු ඒ රූපයෙන් තමන්ව යට කරනවා. ඒ කියන්නේ භවයම සිහි කරනවා මිසක ප්‍රපංච සංඥාවම සිහි වෙනවා මිසක රූපේ ගාවට කිට් වෙන්නේ. සද්දේටත් එහෙම. දැන් බලන්න සද්ද සංඥාවකට අපි මේ අහවල් ස්වාමීන් වහන්සේ කියන රූපය ලැබුවාම ඔබට සද්ද මාත්‍රයක් විතරයි හම්බ වෙන්නේ. ඔබ සම්පූර්ණ කෙනෙක්ව මනෝමය සිහි කරගෙන කෙනෙකුට කියන විදිහට කියනවා. කෙනෙක් එක්ක කතා කරන විදිහට කතා කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කිංසුකෝපම සූත්‍රයේ තියෙන්නේ ඌපරිදි වචනය පවර්ලා දෙනවා කියන එක. මෙහෙම සිහි කරනකොටත් දැකපු දේ දැන් නිරුද්ධයි නේද කියලා බලන්න ඌපරිදි වචනේ පවර්ලා දෙනවා. ඒක උන සක්කාය නිරෝධයට හිත දැස ගන්නවා. එහෙම වෙයි නම් ඔබ සමත් නැත්නම් සමාධිය අඩුයි නම් ආමගින් යන්න. එතකොට සමත විදර්ශනා කියන දෙක කියන්නේ සිහියෙන් සහ නුවණින් අර අතීත સિદ્ધාන්තය ආවර්ජන කරලා දෙන්න. ඒ කියන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ පෙළ ගන්න කොතෙන්ද? චක්කුම් පරිච රූපේ චුබ්බජේ චක්කුඤ්ඤ තින්න සංගති පස්සෝ කියපු තැන පෙනෙනකම පස්සපච්චය වේදනා යම් වේදිත සංජානත කියන්නේ අරමුණක් පෙනෙනවා. පෙනෙන අර කියන්නේ
අරමුණක් හොඳට හැඩ සටහන වර්ණ සටහන පෙනෙනවා. ඔනෝක තමයි පටිච්ච සමුපාදයේ විපාක ස්කන්ධ කියපු තැන. මදුපිණ්ඩික සූත්‍රයේ යම් සංජානාති කියපු තැන. යම් විතක්කේති කියපු තැන තමයි තණ්හා වශයෙන් උපාදාන වශයෙන් කියලා පටිච්ච සමුප්පාදේ පෙන්වන තැන. පපංචේති කියලා කියනකොට පටිච්ච සමුප්පාදේ භවය කියන තැන. පටිච්ච සමුප්පාදේ භවය කියන තැන. එදා ඉඳලා ඒ කියන්නේ විඥාන ටිතියක් වෙච්ච තැන. එදා ඉඳලා ඇසින් බලා දතියුතු ඒ රූපය කෙරෙහි ප්‍රපංච සංඥා සංකාරයෙන් යට කරනවා කියලා කිව්වේ ඊගාව දවසේ දකින්නකොටම අර විඥානයේ අත්දැකීම සිහිනවා. අර කෙනානේ අර ළමයානේ අමරදේව මහත්තයනේ අම්මනේ තාත්තනේ ඒ ප්‍රඥප්ති විතරක් නෙමෙයි වටිනාකම කියන එකත් යම් විතක්කේති. වටිනාකම ඔබට කෝටියක් වටිනා මෙච්චර වටිනා රත්තරන් කියලා වටිනාකම දැනෙන එකත් විතක්කේති. හඳුනන දෙයට විතර්කයක්. ඊට පස්සේ විඥානට තියෙන්නේ මෙච්චර වටිනවා. පෙන්වනකොටම මෙච්චර වටිනවනේ කියලා දැනෙනවා. ඔබ ආපස්සට ගියොත් ඔබට වටිනා දේවල් ඉතුරු වෙන්නේ නැහැ ලෝකේ. ඔබට ආරක්ෂා කරන්න ඉතුරු වෙන්නේ නැහැ දේවල්. එතකොට මෙන්න මේ ටික තමයි මට පෙනෙන. ඔබේ දිවි මගට ඔබ මදුපිණ්ඩ ඇත්තට මේකට මදුපිණ්ඩික සූත්‍රයම තමයි කියන්න ඕනේ. මදුපිණ්ඩික සූත්‍රය තබා ගන්න. අපි නිවන් දකිනවා කියලා කියන්නේ භව නිරෝධයට කියලාත් මතක තියාගන්න. ඒ සඳහා ආගෙන් අපසට යන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම සිහිය තබා ගන්න. මොන හරි දෙයක් සිහිවෙට ඒක සිහි වෙන එක ඇත්තටම ස්පර්ශ ආයතන 6 පැත්තේ තියෙන ඉන්න දෙයක් හැටියට හිත නමන්න එපා. එතකොට විඥාන පත්‍ය නාම රූපං වෙලා ආයතන ටික හැදිලා ඒ විදිහට හිත බැසගත්තාමයි ලෝකෙ උපදින්නේ. ඒ සත්ත්වනිකය උපදින්නේ. මට මල්ලි අම්මා තාත්තා උපදින්නේ. එතකොට එහෙමයි ජරා මරණ දුක එන්නේ. ඒක ඇත්ත වෙලා දුක එන්නේ. ඒක වළක්වන්නම බෑ. ඔබ අනිත් පැත්තට යන්න, නිවන පැත්තට යන්න සිහි කරගන්නකොට භව නිරෝධය නිවනයි කියලා සිහි කරගත්ත දින් අනිත් පැත්තට යන්න. ආපස්සට යන්න. ආපස්සට යනකොට ඔබට තේරෙනවා මෙහෙම. අපි කිව්වොත් දැන් රූපෙට ටීවී එකේ ගත්තාම දැන් මට විඥාන ටිකකුණ සිහි කරන්න පුළුවන් අමරදේව මහත්තයා. ඇත්තටම මට මේ සිහි කරන්න පුළුවන් අත්දැකීම හැදුන භවයේම නැත්තම් ප්‍රපංච සංඛාවක් සිහි කරගන්නවා කියලා දන්නේ නැත්තම් මේක හැදුනේ මෙහෙමයි කියලා දන්නේ නැත්තම් මගේ හිත නැඹුරු වෙන්නෙම පින්නන පැත්තේ හිටියා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එතකොටයි ඇත්ත වෙන්නේ. විඥානයේ නාම රූප දෙකට බර කළා. නමුත් මම ආපස්සට ගියාම මම දැක්කා මොකද්ද? චක්කුම් පරිච්ඡ රූපිත උපජේ චක්කුම් යන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදි තන් සංජානත් කිව්වේ ටීවී එකේ වර්ණ සටහන පෙනේ. යම් සංජානාති තම් විතක්කේති කියලා කිව්වේ ඒකට මම හිතුවා අමරදේව මහත්තයා. යම් විතක්කේති තම් පපංචේති කියලා කිව්වේ ඔන්න භවය මේ නිමිත්ත අමරදේව මේ රූපය අමරදේව මහත්තයාගේ කියන දැනුමයි මට ඇති. හැබැයි මට මේ ටික හැදුන හැටි මන් දන්නේ. මම ආපහු ස්පර්ශ ආයතන 6 පැත්තේ අමරදේව මහත්තයා හිටියා කියන එකෙන්ම මගේ මනස නැඹුරු වෙනවා. ඒ රූපය අමරදේව මහත්තයාගේමයි කියන තැන නැඹුරු වෙලා මට ලෝකයේ ඇත්තම වෙනවා. දුක එනවා නවත්තන්න බෑ. ජාතිය ඇති වෙලා ජරා මරණ දුක එන එක නවත්තන්න බෑ. එතකොට මම ලෝකයේ ඉතුරු නොකොළු සක්කාය නිරෝධයට කටයුතු කරනවා කියන්නේ ආමගින් අපසට යන. අමරදේව මහත්තයා කියලා සිහි වෙනකොට මට අමරදේව මහත්තයා කියලා සිහි කරන්න පුළුවන් මේ අත්දැකීම ගන්න අරන් දුන්න හැටි. කිව්වම ආපස්සට යනකොට ඉස්සෙල්ලාම තියෙන්නේ මොකද්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මදුපිණ්ඩික සූත්‍රේ නම් යම් විතක්කේති කියපු ටික. විතර්කණය කලේ මොකද? යම් සංජානාති කියපු ටිකට. එහෙම නැත්නම් මම තණ්හා උපාදාන උනේ මොකද? විපාක ස්කන්ධ ටිකට. අන්න ටීවී එකේ පෙනෙන රූපය විපාක ස්කන්ධ ටික නැත්නම් චක්කුම් පරිච්ඡ රූපිත උපය චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති කියපු ටික ටීවී එකේ රූපය. ඊට පස්සේ ප්‍රපංච ඇති වෙන විදිහට මම හිතුවා හිතපු නිසා හිතට අත්දැකීමක් ආවා. ආපස්සට යනකොට හොඳට මට ඉතුරු වෙන්නේ නැහැ තරහ ගන්නවත්
කැමැති වෙන්නවත් අකමැති වෙන්නවත් පරිගන්නවත් දුක් වෙන්නවත් දුක් විඳින්නවත් කෙනෙක්. ඊට පස්සේ මම දැන් දන්නවා මේ ප්‍රපංච සංඥාව ඇති වුණොත් මෙයා දක්ෂයි ඇසින් බලා දතියුතු රූපේ කෙරේ තුන් කාලෙම මාව පාගන්න යට කරන්න. කියන්නේ අනාගතයේදී ඇහැට පෙවුනොත් රූපෙත් ටක් ගාලා අමරදේව මහත්තයා කියලා සිහි වෙනවා. මේ භවයේම එන්නේ. ඔක දැක්කහම ඔබට යම් වෙලාවක අතීතයේ ස්පර්ශ ආයතන හයේ එහෙම කෙනෙක් හිටියෙත් නැහැ. දැනුත් ඒ විදිහේ තිබුණු තැනක හදාගත්ත මේ સિદ્ધාන්තය දැන් සිහි කරන්න කියලා දැක්කොත් අනාගතයටත් ස්පර්ශ ආයතන හයේ තියෙන කෙනා හම්බ වෙනව නෙමෙයි. දකින්නකොට මේ භවයේම සිහි වෙනව නේද? මම භවයේ තුලම හැසිරෙනව නේද කියලා දැක්කොත් ඇත්තටම ඔබ දුකේ කලකිරෙන දවසක් එනවා. එතකොට අන්න ඒ ඔබට ලොකු හයියක් එනවා. මම උවමනාවේ ඒ කියන්නේ ලෝකයේ හදාගෙන මම දුක් විඳින්නේ. ඉතින් මට දුක එපා නම් මම ලෝකේ තියාගන්නේ ඇයි? ඔබ හැම වෙලාවෙම ලෝක නිරෝධය සඳහා සක්කාය නිරෝධය සඳහා කටයුතු කරනවා. ඒකට ඔබට කරන්න තියෙන පොඩි දෙයයි මොකද්ද? හැම වෙලාවෙම ආපස්සට යන්න. ආපස්සට කියන්නේ මට මේ දේ මේ වටිනාකම මේ කෙනා මේ තරහ මේ අකමැත්ත හරි මොකක් හරි වුණ දෙයක් වෙන්න. සිහිකරනද පුළුවන් අත්දැකීම හිතට අරන් දුන්නු අරමුණ කියලා. අරන් දුන්නු දේ කියලා අනිත් පැත්තට යන්න. එතකොට ඔබ දක්ෂයි නම් ඔබේ නිවීමට එක රැයක් දවලක් විතරයි ඕනේ ඔබට සමාධියක් තියෙනම් ඔබ දර්ශන සම්පන්න වෙන්න දිට්ඨි සම්පන්න වෙන්න එක රැයක් දවලක් විතරයි ඕනේ ඔබට. එතකොට මේ දර්ශනය ඉගෙන ගන්න දැනගන්න මෙහෙමයි විවේක නිස්සිත විරාග නිස්සිත වොස්සග්ග පරිණාම කොට විවේක ඇසුරු කළා විරාගය ඇසුරු කළා නිරෝධය ඇසුරු කළා නිවනට නැඹුරුවක් කොට හිත වඩන්නේ කියලා දැනගන්න මෙහෙමයි කරන්න කියලා. තාම ඒකට හිතේ සමාධි ගතිය මදි නම් සලායතන නිරෝධයට හිත දැස ගන්න නැත්නම් ඔබ හොඳට ස්කන්ධ ධාතු ආයතන ටිකක් බලන්න ආනාපාන සති නිමිත්ත තුල හිත තියාගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න හොඳට උත්සාහවත් වෙන්න ටිකක් සති නිමිති තියාගෙන හොඳට ආනාපාන සතිය වඩනවා භවයෙන් යමක් සිහි කරගන්නවා ආපස්සට යනවා ගිහිල්ලා එහෙම කෙනෙක් ස්පර්ශ ආයතන හයේ හිටියත් නෙමෙයි දැන් ඉන්නවත් නෙමෙයි අනාගතෙට ඉන්නේ හැබැයි තුන් කාලේ හැදෙන හැටි එයා දන්නවා අතීතයේදී තුනේ මෙහෙමයි දැන් සිහි වෙනවා හිතෙන්ම අනාගතේටත් වෙන්නේ මට කෙනෙක්ව හම්බ වෙනවා කියලා වෙන්නේ මේ සිද්ධිය නේද නෑ නෙමෙයි වෙන දේ ලෙහෙල ඇරලා පෙන්නන්න කෙනෙක් නෑ නෙමෙයි කෙනාව හම්බ වුණේ හම්බ වෙන්නේ මෙහෙම නේද කියලා දකින්න බලන්න එතකොට කෙනා ඉන්නවත් නෙමෙයි නෑ නෙමෙයි මේ ඇති කල්ලි මේ වෙයි මේ නැති කල්ලි මේ කියන සිද්ධාන්තයකට එනවා ඒ සිද්ධිය තියාගෙන හොඳට ආනාපාන සතියේ නාසිකාග්‍රය හෝ තොල් දෙක ගාව හොඳට සිහි පිටවා ගන්නවා සති නිමිතික තියාගන්නවා සති නිමිතික තියාගෙන හොඳට ආනාපාන සතිය වඩන්න හොඳට ආනාපාන සතිය ටිකක් වඩලා ආනාපාන සතිය ඔබට අප්‍රකට වේගන එනකොට වගේ ඔබට චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුස්සරිත බොහෝ කල සිට කිව්වා වූ කලාව වූ දේවල් හොඳට සිහිය තබන්න කියලා බුදුජානක දේශනා කරන්නේ ඉන්නවා තියෙනවා කියලා හිතන දෙයක් සිහි කරනවා ආමගින් යනවා ගිහලා තුන් කාලෙටම බලන තුන් කාලෙම ස්පර්ශ ආයතන හයේ ඒක ඉතුරු කරන්නේ කොහොම අරමුණු දෙකක් තුනක් බලනකොට ආයත ආනාපාන සතිය හොඳට ප්‍රකටයි හොඳට හසු වෙනවා ආයත සති නිමිති විද්‍යාව ආනාපාන සතිය ආයත ආනාපාන සතිය අප්‍රකට වේගන එනකොට ආයත ටිකක් මෙනෙහි කරනවා ওই විදිහට සමත විදර්ශනා යුගනද්ද වඩන්න ඔබට නොබෝ දවසකින්ම ඔබේ බලාපොරොත්තු වෙන විමුක්තිය ළඟා කරගන්න පුළුවන්. අපිට ඒකාන්තයෙන් නිවන් දකින්න පිනක් ඇත්තටම ඇති අවුරුදු දහස් ගණනක් ගිහිල්ලා මේ ශාසනය තාම තියෙන්නේ මේකෙන් වැඩ ගන්න ඒ වගේම සසර දුකින් දුක නිවා ගන්න හේතු සම්පත් තියෙන අය ඉන්න නිසායි. ඉතින් අපිට එහෙම හේතු සම්පත්තියක් ඇති නැතිනම් අපි මේ කාලේ උපදින්නේ නැහැ.
උපන්නත් මොනවා හරි දෙයක් කර ඉන්නේ නැතුව ඇත්තටම නිවීම සඳහා මොකද්ද කරන්න ඕනේ කියලා අපි නැවත නැවත හොයන්නේ. අපි ගාවේ හුරුව ඒ කුසලිය තියෙන නිසායි. මොකක් හරි කරන්නේ නැතුව අපි කළ යුත්තේ මොකද්ද කියන එක හොයන්නේ. ඉතින් ඒ නිසා ඒකාන්තයෙන්ම චුට්ටක්වත් ඒකේ දසමයකටවත් සංකාවක් කෙස් රුදකව තියාගන්න එපා. ලෝක නිරෝධය, භව නිරෝධය, සලායත නිරෝධය ආපස්සට ගිය පමණකින්ම වඩ පෙනේ. ආයි මුකුත් අපිට නිවන ලැබෙයිද නැද්ද කියලා ප්‍රාර්ථනා කරන්න ඕනෙම නැහැ. මේ නිවන කියන එක පෙනි කරන්න පුළුවන් එකක්. ඔබ මෙහෙම සිහි කරනකොට සිහි කරන සිද්ධාන්තයන් ස්පර්ශ ආයතන 6 තුල පිහිටලා නැත්තම් ඔබට ලෝකයේ කියලා එකක් පිහිටන්න නැහැ. මේ භවයට නාම රූප දෙක ඇසුරු වෙන්න දුන්නේ නැත්තම්, ඒ කියන්නේ විඥානය නිසා නාම රූප දෙක නිසා විඥානය ඇති වුණොත් විඥාණයට නාම රූප දෙකේ නිරෝධය ආපහු හසු වුණොත්, ඒ කියන්නේ ආපස්සට යනකොට මම මෙහෙම සිහි කරනකොටත් ඒ දැකපු නාම රූප දැකපු සිද්ධාන්තය නිරුද්ධයි නේද කියලා. මේ නාම රූප දෙකේ නිරෝධයෙන් මේ විඥානය නිරුද්ධ වෙනවා. මේ විඥානය නැවත නාම රූප දෙකකට බැසගන්න තව ඇති ලෝකයක් ඇති කරන තත්ත්වයට යන්න ඉඩ නැහැ. නාම රූප දෙකේ නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. මේ විඥානයේ පිහිටට තියෙන්නේ නාම රූප දෙක. අම්මා මල්ලි අයියා අක්කා කියලා සිහි වෙන ගානේ ඔබ නාම රූප දෙක කියන්නේ ස්පර්ශ ආයතන 6 පැත්ත පෙන්නන තාක් ඔබට සසර තියේයි, ජාතිය තියේයි, දුක තියේයි, ලෝකෙ තියේයි ඉඳි. ඔබ අම්මා තාත්තා අයියා කියලා කියන්නේ ඕක තමයි විඥානය කියලා කිව්වේ. ඕකට ආපස්සට ගිහිල්ලා නාම රූප දෙකේ Nirodha පෙන්වනවා. මේ විඥාණයට ගතිය ආගතියක් නැහැ. පිට හිටින්න තැනක් නැහැ. භූමියක් නැහැ. නාම රූප යාගේ Nirodhen විඥාන නිරුද්ධ වෙනවා. විඥානයගේ Nirodhen නාම රූප නිරුද්ධ. සියලු දුක් සංකා නිරුද්ධ වෙනවා. ඒ නිසා ඔගොල්ලන්ට මේ අර තියෙන්නේ විඥානස නිරෝධයෙන් මට කතාවමක් මේ මතකමදි මේ විඥානයගේ නිරෝධයෙන් සියලු දුක් නිරුද්ධ වෙනවා කියලා මේ સિદ્ધාන්තය ඕගොල්ලන්ට මම මේ කතා කරන උපාය ඔස්සයන්ට නිවන පැටලෙන්නෙත් නැහැ, සලායත නිරෝධය පැටලෙන්නෙත් නැහැ, සක්කා නිරෝධය පැටලෙන්නෙත් නැහැ, භව නිරෝධය පැටලෙන්නෙත් නැහැ, පටිච්චසමුප්පාද સિદ્ધාන්තයන් පැටලෙන්නෙත් නැහැ. සිහි කරගන්න තැන භවයයි කියලා හිතාගන්න ඒක ජීවිතයේ ඒක ඔබ කටයුත්තේ පුඩි තැනයි ආපසට යන්න. ආපසට ගියාම ඔබ හොඳටම දක්ෂ නම් ඔබට නාම රූප දෙක නිරෝධය හම්බෙයි. මම මෙහෙම සිහි කරගන්නකොටත් සිහි කරගන්න අත්දැකීම ගෙනත් දුන්නු දේ නිරුද්ධයි කියලා හම්බෙයි. එතකොට මේ දැනගන්න හිතට පිහිට හිටින් තැනක්. ඒකට දක්ෂ මදි නම්, ඒ කියන්නේ අසංකත පරමාර්ථය දක්ෂ නැතිනම් මම මෙහෙම සිහි කරගන්නකොටත් මෙහෙම සිහි කරගන්න පුළුවන් හැකියාව හිතට ගෙනත් දුන්නු තැන තිබුණු රූපේ කියලා අනිත්‍ය දුක අනාත්ම ස්කන්ධ ටික බලන්න. ඒක ඔබට බැලිය හැකියි. ඒ කියන්නේ නිරෝධයට බැයි නම් කන බොන ආහාරයෙන් හැදෙන කුණු කොටස් ටිකක් තියෙන රූපෙට නැත්නම් වර්ණ සටහනක් ආපු රූපෙට නේද මම අමරදේව මහත්තයා කියලා හිතුවාම අමරදේව මහත්තයා කියන දැනගන්න ලැබුණේ කියලා ඔබට බලා ගන්න පහසුයි. එතකොට ඔබට යම් පහසුවක් අනාත්මකම පෙන්වන්න. එතකොට කෙලෙස් අඩු වෙනවා. ආන්ගේ කෙලෙස් අඩු වෙච්ච දවසට මම අමරදේව මහත්තයා කියලා සිහි කරගන්නකොටත් මේ සිහි කරගන්න පුළුවන් අත්දැකීම ගෙනත් දුන්නු ඇහැ රූපය නිරුද්ධ වෙලා නැත්නම් ඒ සිද්ධාන්තේ නිරුද්ධ වෙලා නේද කියලා නාම රූප දෙකේ නිරෝධයේ පෙන්වන කමක් තියෙනවා. එතකොට මේ විඥානෙට පිට හිටින් තැනක් නැහැ. එහෙම පෙන්වන හැම එකක්ම පෙන්වුවොත් ඔබට සලආයත නිරෝධය හතරක් නැතුවම එළඹ සිටින්. දැන් ලෝකයේ වෙනුවට නාම රූප දෙකේ නිරෝධය එළඹ සිටින්. සලආයත නිරෝධය එළඹ සිටින්. සක්කාය නිරෝධය එළඹ සිටින්. පංච උපාදානස්කන්ධ නිරෝධය එළඹ සිටින්. ඒක තමයි නිවන කියන්නේ. ඔබට දුක හිටින්න තැනක් නැහැ. ඔබ දුක් විඳින්නේ අපිට මේ ලෝකේ යම් දුකක් එනවා නම්, කරදරයක් එනවා නම්, බයක් ඇති ගැනීමක් එනවා නම් බාලයා කරා යන්නේ. මහණෙනි පඬිතයා කරා ඇති වෙන දුකකුත් නැහැ, බයකුත් නැහැ, තැති ගැනීමකුත් නැහැ. ඒ නිසා විමසා බලා කටයුතු කළා පඬිතෙක් වෙන්නයි කියලා බුදුජානක දේශනා කළානේ. ඒ හින්දා විමසා බලා කටයුතු කළා පඬිතෙක් වෙලා සියලු බයෙන්, සියලු දුකෙන්, සියලු තැති ගැනීම වලින් ඔබට
නිදහස් වෙන්න ලැබේවා කියලා ඉබඳු මනසකින් යුක්ත වූ මම ඔබට ප්‍රකාශ කරන බය නැතුව. අද දවසේදී බයක් තැති ගැනීමක් කිසිවක් නැති නිවිච්ච මනසකින් ඉඳගෙන ඔබට මේ ටික ප්‍රකාශ කරනවා කියන ටිකත් මතක් කළා. ඔබේ නිවීම ඔබේ මිදීම මේ දැන් මේ ජීවිතේම හදාගන්න පුළුවන්. සාක්ෂාත් කරගන්න ඔබට මේ දේශනාව හේතුපොනිශ්‍රියම වේවා කියලා මේ මගේ දේශනාව අවසන් කරනවා. හැමදාටම තෙරුවන් සරණයි. අපි අද දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසල් අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක සම්මාදිට සීල දිව්‍ය මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දිවයිසුරු වඩා වර්ධනය කරගන්න දිව්‍යත් පතන බෝධිකින් උතුම් වන සැනසෙත්වා කියන තැනින් අපි දිව්‍යන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරං. ඒ වගේම ඔබගෙත් අපගෙත් මියගිය සියලු ඥාතීන්ටත් ඒ වගේම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ආදී සංඝ අපවත් වේදාල සංඝ පීඨ වහන්සේලා ශ්‍රීපත් කරනවා. ඒ ශාසන ඥාතිත්වයෙන් අපවත් වේදාල සිළු සංඝ පීඨ වහන්සේලාට ගිහි ඥාතිත්වයෙන් පරලෝකියා වූ සියලු දෙමව්පිය ගුරුවර සහෝදර සියලු දෙනාට මගේ අපි සියලු දෙනාගේ ඔබ සියලු දෙනාගේ මේ ඥාතින්ට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා කියන තැනින් අපි අනුමෝදන් කරමු. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ධම්මේ ඥාතිනං සුඛිතා හොන්තු. ඒ වගේම මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ගෞරවනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දේශනාව ශ්‍රවණ දුන්නා වූ ඒ වගේම මතුවට ශ්‍රවණය කරන්නා වූ සියලුම දෙනාට මේ කුසල ධර්ම ඵලයෙන් කායික මානසික සංසිල්ල වගේම නිදුක් නිරෝගී සුවපත් භාවයත් චිරජීවනයත් ඇති වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහාම සාක්ෂාත් කරගන්න හැම දිනාටම කුසල ධර්ම සම්ප්‍රසපාර්ථතාවක් වේවා කියලා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.